අයිබෝවන් ජීවිතය අර අපි කියනවනේ හැම වෙලාවකම ඒක ගඟක් වගේ කියලා. ඉතින් මේ ගඟක් වගේ ගලන ජීවිතේ හැඩවෙන්නේ සංගීතය නිසා. මොකද ජීවිතයේ දුක සතුට මේ හැම තැනකම සංගීතය අපේ ජීවිතයත් එක්ක බැඳලා තියෙනවා. සිකුරාදා රාත්‍රිය මේ සංගීතයත් එක්ක ඔබ ජීවිතය විඳින රාත්‍රියක් බවට පත් වෙනවා. ඒ ගී ලංකාරය නිසා. එවනම් අදත් ඔබේ ජීවිතයට දැනෙන අපූරු ගීතාවලියක් එක්ක අපි සූදානම් වෙන්නේ ගී ලංකාරේ ආරම්භන්න. සාමාන්‍යයෙන් රජෙක් වෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් අමාරුවෙන් හරි රජෙක් වෙලා ඒ රජුන් අතරෙත් රජෙක් වෙනවා කියන එක ඒක ලේසියෙක් කෙනෙකුට ලං කරගන්න බැරි අවස්ථාවක්. ඉතින් අපේ රටේ සංගීතය ඇතුලේ විශේෂයෙන්ම වේග රිද්මේ ගායනාව ඇතුලේ සක්විති රජෙක් වුණු චක්‍රවර්ති ගැනයි අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ. අපි MS ගීතාවලියට අලුත් පණක් දෙන්නයි මේ ලෑස්ති. ආරම්භ කරමු ගී ලංකාරේ. ලස්සන රෝස මලක් මට ලස්සන නෑ. ලස්සන සමනලයා මට ලස්සන නෑ. ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ. ලස්සන නෑ. ලස්සන නෑ. ආදරවන්තියේ ඔබ වාගේ නෑ. ලස්සන රෝස මලක් මට ලස්සන නෑ. ලස්සන සමනලයා මට ලස්සන නෑ. ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ. ලස්සන නෑ. ලස්සන නෑ. ආදරවන්තියේ ඔබ වාගේ නෑ. ආදරවන්තියේ ඔබ වාගේ නෑ. තිබේ මුතු තිබේ හරියගේ රන් වලින් දම්වැල් සදා නැතේ මට අගේ නැත පිනවන්න මගේ සිත ඇතේ ප්‍රිය ආදරී ඇති මාව සනසන්න පිනවන්න පිනි මුතු රන් වලින් බෑ ඇලේ තොලේ ගංගා වෙදිය ඇල්ලේ මගේ හිත නෑ මට අගේ නැත පිනවන්න මගේ සිත ඇතේ ප්‍රිය ආදරී ඇති ලස්සන රෝස මලක් මට ලස්සන නෑ. ලස්සන සමනලයා මට ලස්සන නෑ. ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ. ලස්සන නෑ. ලස්සන නෑ. ආදරවන්තියේ ඔබ වාගේ නෑ. ආදරවන්තියේ ඔබ වාගේ නෑ. මිහිරි ගීතය මිහිරිවේ සුන්දරයි දෙසවන් පිනා නැතේ මට අගේ නැත පිනවන්න මගේ සිත ඇතේ ප්‍රිය ආදරී ඇති ඇගේ සුදු මුණ දුක් වීලා ඇඳුවාට කැත වෙන්නේ නෑ මම ඔබේ ඔබ මාගේ මගේ සිත වෙන් වෙන්නේ නෑ මට අගේ නැත පිනවන්න මගේ සිත ඇතේ ප්‍රිය ආදරී ඇති ලස්සන රෝස මලක් මට ලස්සන නෑ. ලස්සන සමනලයා මට ලස්සන නෑ. ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ. ලස්සන නෑ. ලස්සන නෑ. ආදරවන්තියේ ඔබ වාගේ නෑ. ආදරවන්තියේ ඔබ වාගේ නෑ. ආදරවන්තියේ ඔබ වාගේ නෑ. ඔබ දැනටමත් දන්නවා අද රාත්‍රිය වෙන් වෙලා තියෙන්නේ MS කියන විශිෂ්ට සංගීතවේදියා වෙනුවෙන්.
ඉතින් අද අපි ආරාධනා කළා මේ MS ගීතාවලිය යථාවත් කරන්න. එමත් නැත්නම් ඒ ගී රසය නැවත මතු කරන්න MS පරපුරේ අලුත් පරම්පරාව නියෝජනය කරන MS පුත් සරත් ප්‍රනාන්දුට අයිබෝන් අයි. අයිබෝන් මාලි. ඉතින් අර සාමාන්‍ය සුපුරුදු ප්‍රශ්නය මේ කොහොමද මේ දවස්වල ජීවිතේ හැව? ජීවිතය අපි කවුරුත් දන්නවා මේ වෙනකොට ලෝකෙම තියෙන ප්‍රශ්නයක් මේ කොරෝනා ප්‍රශ්නය. ගෙදර තමයි ඉන්නේ. මම හිතනවා අවුරුදු එකමාරක් වගේ වෙනකොට මේ වෙනකොට කලා ලෝකයේ ඉන්න සියලු දෙනාටම යම්කිසි ප්‍රශ්නයක් විශේෂයෙන්ම ඇති වෙලා තියෙනවා. අනිත් අයටත් එහෙමයි. කොහොම වුණත් මම ඉතින් ගෙදර පොඩි ස්ටුඩියෝක් දාගෙන තියෙන නිසා මම නිතරම මියුසික් නිර්මාණය කරනවා. සහ මගේ පිටරට ඉන්න යාළුවන් ඇතුළු ලංකාවේ ඉන්න කීප දෙනෙක්ගේ සින්දු මම නිර්මාණය කරමින් නව නිර්මාණ බිහි කරමින් මේ කාලේ ගත කරනවා. දැන් ඔහොම නිර්මාණ බිහි කරනකොට තාත්තා එහෙම මතක් වෙන්නේ නැද්ද? තාත්තා බලාගෙන ඉන්නවා. ඒක තමයි. අපි කොහොමද තාත්තගේ මතකය කොතකින්ද අපි කතා කරන්න පටන් ගන්නේ? තාත්තගේ මතකය ගැන අපි අවුරුදු ගානක් තිස්සේ කතා කරලා තියෙනවා මේ වෙනකොට. ඇත්තරම එයාගෙන් කියන්න පුළුවන් ඉතින් ආරම්භයේ එයාගේ සාමාන්‍යයෙන්ම එයා පටන් ගත්තේ එයාගේ කලාව පටන් ගත්තේ වාද බයිලා වලින්. ඉතින් එතනින් තමයි තාත්තගේ ආරම්භය පටන් ගත්තේ. එතනත් මම අහලා තියෙන විදිහට තාත්තා මුලින් පොඩි පොඩි තැන්වල වාද බයිලා ප්‍රසංග බලන්න ගිහිල්ලා අවස්ථාවක් ලැබිලා තියෙනවා එයාට වාද බයිලා කියන්නේ. මෙයා ඉතා හොඳින් එදා ඒ වාද බයිලා කීපයක් කියලා තියෙනවා. ඒ වෙලාවේ තමයි එතන හිටියේ දක්ෂයෙක් දැකලා එම්එස්ලාට මෙහෙම කරන්න බලුවා. මාවෙවිලා හම්බ වෙන්න කියලා පස්සේ තාත්තා එක්ක ඔහු එකතු වෙලා තාත්තට වාද බයිලා ඉංගැන්නුවා. හිටන විල්ෆ්‍රඩ් කියන මාමා තමයි ඒ එක්කෙනෙක් මට මතක හැටියට. ඉතින් එතනින් දිගින් දිගටම තාත්තා වාද බයිලා ප්‍රසංග වලට සහභාගී වෙලා ශ්‍රේෂ්ඨ තැනටම විශිෂ්ට කලාකරුවෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි ඔහුව හඳුන්වද්දී බයිලා චක්‍රවර්ති විදිහට තමයි හඳුනගන්නේ. ඒ තරමටම ආයේ එතනින් එහා කවුරුත් නැහැ ලංකාවේ බයිලා ගැන කතා කරන්නේ. ඒ විතරක් නෙවෙයි ඔහු බොහොම සුන්දර මිනිසෙක්. ජීවිතයේ ඇතුලේ බොහොම අපූර්ව දේවල් විඳපු සුන්දර කතා ගොඩක් පිරුණු ඇත්තම කියනවා නම් අර තම සරල සුන්දර මිනිසෙක්. ගල්කිස්ස ඉපදෙච්ච 1936 මං හිතන්නේ. තාත්තා උපදින්නේ. ඊට පස්සේ ඔය 50 ගණන් විතර වෙනකොට බයිලා කලාවට අවතීර්ණ වෙනවා වාද බයිලා කියන ධාරාව ඔස්සේ. ඊට පස්සේ 70 දශකයේ වෙනකොට අසීමාන්තික විදිහට, ඒ කියන්නේ සීමාවක් නැහැ ඒ ජනප්‍රියත්වයට. එතනින් ඇවිල්ලා කොමරි 70 දශකයේ මේ සම්මානයට පවා ඔහු පාත්‍ර වෙනවා. අනිත් එක මේ භාෂා 5කින් ඔහුට ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම අය හරි අඩුයි. අන්න එවැනි යුග පුරුෂයෙක්, එවැනි අපි කියනවා ලෙජන්ඩ් එකක්, පුරාවෘත්තයක් ගැන තමයි අද ගීලංකාරය තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් ගීතයක් ගායනා කළා, ලස්සන රෝස මලක්. එතකොට මේ ගීතය ලියලා සංගීතය නිර්මාණය කරලා ගායනා කළේ MS ප්‍රනාන්දු මහත්මයා. ඒ වගේම තමයි එතුමාගේ මේ අද අපි තෝරගෙන තියෙන ගීත සියල්ලම එතුමා විසින් ලියලා සංගීතවත් කරලා ගායනා කරපු ගීත. ඒ නිසා අද ගීලංකාරේ විශේෂ වෙනවා. හේතුව MS කියන ඒ අපූර්ව ගායනවේදියා, සංගීතවේදියා, පද රචකයා, රංගන ශිල්පියා තමන් විසින්ම නිර්මාණය කරගත්ත ගායපු ගීතයි අද අපි ගීලංකාරයේ හැඩය අලංකාර කරගන්න භාවිත කරන්නේ. අපි ඊළඟට තෝරගත්ත ගීතය මලකින් බේරෙන. මොන හරි ගීතය ගැන අදහසක් තියෙනවද කතා කරන්න? ඇත්තටම මේ මට හිතාගන්න බෑ මේ ගීතේ තාත්තා ලිව්වද කියලාවත්. කියන්නේ බලන්න මේ ගීතයේ තියෙනා වූ අදහස හරි ගැඹුරුයි. නමුත් එයා මෙච්චර දෙයක් ලියනවා කියන එක ගැන මට හිතන්න අමාරුයි. ඒ කියන්නේ මල් ස්වභාවයයි මේ කියන්නේ ගල් මලක් කියන එකත් ස්වභාවිකව දේවල් තමයි. නමුත් අපි හැඩ දකින නැචරල් මල එක්ක යාර ගල් මල සම කරලා එතනින් මේ ලස්සන කතාවක් නිර්මාණය කරලා මුල ඉඳලා අවසානයේ දක්වා හරිම ලස්සනට අවසන් කරලා තියෙනවා. හොඳයි. අපි එහෙමනම් දැන් ඊළඟ ගීතය අහන්න ඕනේ. ගීතේ රස විඳින්න ඕනේ. හැබැයි දැන් මේ ගිටාර් එක්කුත් අතේ තියාගෙන නේද අපි
සරත්වනාන්දු කියන්නෙත් බොහොම දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහුත් නිර්මාණය කරපු ගීත ගණනාවක් තියෙනවා. ඒ පිළිබඳවත් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ තාත්තගේ වඩා ප්‍රිය කරන ගීතේ මොකක්ද කියලා ඇහුවොත් එහෙම කියන්න බෑ කියලා මම දන්නවා. ඔබ සාමාන්‍ය වැඩිපුරම ගායන ගීතේ මොකක්ද තාත්තගේ අද නැති ලිස්ට් එකේ? ඔව් අද නැති ලිස්ට් එකේ මේ මම එහෙම මගේ තාත්තගේ ගීත වලින් මට ආ කාලේ ඉඳලා රැඳිච්ච ගීතයක් තමයි මරීනා ගීතේ. මරීනා ගීතේ ඇවිල්ලා මට මතකයි මම පොඩි කාලේ රේඩියෝ එකේ යනවා. ඒකට අපි දන්නේ මේ තාත්තා ගෙදරින් ගියා මෙන්න තාත්තගේ කටහඬ එනවා. ඉතින් මම පිටිපස්සේ අර රේඩියෝ ෆිෂන් එක ගලවලා තාත්තා ඉන්නවා. පොඩි කාලේ දන්නේ නැද්ද? ඔයාලේ මමත් රේඩියෝ එක ඇතුලේ මේ මිනිස්සු ඉන්නවද කියලා බලලා පොඩි කාලේ රේඩියෝ එකක් රේඩියෝ දෙකක් මම ගෙදර කඩලා බැලුවා මිනිස්සු ඉන්නවද කියලා. හැබැයි පස්සේ කාලේක රේඩියෝ ඇතුලේ මිනිස්සෙක් වෙන්නත් ලැබුණා. ඒක කොහොම අපූර්වවත් දෙකීමක්. ඔව්. ඉතින් කොහොමරි මේ ඒ ගීතේ තියෙනවා අවසානයේ අර මුහුදු විරලේ රැල්ල ගහනවා ලිහිණිය කෑ ගහගෙන යනවා. ඒක අද තාක්ෂණය කරන්න පුළුවන්. මේ එදා තාක්ෂණේ කොහොමද කරේ කියන එක හරිම ලස්සනට ඒ කියන්නේ අවසානයේ නැව යනවා අර මරීනා කියන කෙල්ල බලාගෙන ඉන්නවා මෙයා යනවා යුද්ධය අවසන් වෙලා මෙයාව දාලා හරි දුකයි. එතනදී අර මුහුදු රැල්ල එනවා නැවේ හෝන් එකත් වදිනවා ලිහිණිය කෑ ගහගෙන යනවා. ඒ නැචරල් එක ස්වභාවිකව ගෙනල්ලා තියෙනවා. ඉතින් මට පුදුමයි මේක කොහොමද කරේ කියලා මම හිතනවා රෙකෝඩ් අරගෙන ගිහලා රෙකෝඩ් ප්ලේයර් එකක් මුහුදට ගිහලා ඒ සද්දේ ගන්න නැති කියලා තමයි මම. ඒතර ඔය ගීතේ ලියන්නේ සංගීත නිර්මාණය කරන්නේ තානු ඔක්කොම තාත්තා. පොඩි කොටසක් ගයමුද අපි? ඔව්. මරීනා ඔබව අමතක වෙන්නේ නෑ. මරීනා ආයෙ මම මෙහි ඉන්නේ නෑ. ඔබ දකින්නට වෙන්නේ නෑ. ඔබේ රට මේ මෙක්සිකෝයි හරි අලංකාරයි. මගේ රට සිරි ලංකාදීපය මට හරිම ආසයි. බැඳිලා යුද්ධෙට මගේ රට හැර ආවේ ඔබේ රටටයි. ප්‍රියේ සුන්දර මරීනා මගේ ආදරය ඔබටයි. දැන් යුද්ධේ අවසාන වුණා මට ඔබ හැර යන්න වුණා. මරීනා හොඳයි අපි එහෙමනම් ලෑස්ති MS ප්‍රනාන්දු මහත්මයා ලියලා තනුව නිර්මාණය කරලා ගායනා කරපු තවත් ලස්සන ගීතයක් ගීලංකාරයෙන් රස විඳින්න. පැණි බින්දු මී මැස්සන් බඹරුන් කැන්දු අත්තක මී වදයක් බැන්දු ලස්සන කතන්දරේ මලකින් බේරෙන්න පැණි බින්දු මී මැස්සන් බඹරුන් කැන්දු අත්තක මී වදයක් රැන්දු ලස්සන කතන්දරේ සුවඳ නෑ ගල් මලෙ පෙති නෑ සුමුදු නෑ පැණි බේරෙන්නට රේණු නෑ මී මැස්සන් එන්නේ මල් උයනක නම් පිපෙන්නේ පැන් කලගෙඩි එන්දු වෙන්නේ සිල්වත් දෑතක රැඳෙන්නේ ලස්සන කතන්දරේ සමනලයක් නැති බඹරු එන්නේ නැති මී මැස්සන් නැති ගල් මලේ නිතර පිපෙන්නේ නැති පිපිලා පලක් නැති පරවෙන්නෙත් නැති ගල් මලේ මලකින් බේරෙන්න පැණි බින්දු මී මැස්සන් බඹරුන් කැන්දු අත්තක මී වදයක් බැන්දු ලස්සන කතන්දරේ
වදේ මී රස වෙන රසයක් නොදේ ගහෙත් තිත්ත එලෙසම රැඳේ බැන්දාට මී වදේ මලක සුවඳක් දන්නේ නෑ නිලමැස්සොරොන් ගන්නේ නෑ මිහිර සතුටක් වෙන්නේ නෑ ලස්සන කතන්දරේ ලස්සන කතන්දරේ පඹරුන් ඇවිදින් මීවද බැන්දත් කොහොඹ ගහේ රස තිත්තමයි මීවදයට නෑ ඒකෙන් වෙනසක් දැනෙන්නේ කඩාලා ගත්තමයි මලකින් බේරෙන්න පැණි බින්දු මී මැස්සන් පඹරුන් කැන්දු අත්තක මීවදයක් බැන්දු ලස්සන කතන්දරේ ලස්සන කතන්දරේ මලකින් බේරෙන්න පැණි බින්දු මී මැස්සන් පඹරුන් කැන්දු අත්තක මීවදයක් බැන්දු ලස්සන කතන්දරේ ලස්සන කතන්දරේ අද ගී ලංකාරේ හැඩවෙන්නේ MS ගීතාවලියකින්. ඉතින් MS පුත් සරත් ප්‍රනාන්දු තමයි අද මේ රාත්‍රිය හැඩ කරන්න ගී ලංකාරෙත් එක්ක එකතු වෙන්නේ. එතකොට මේ MS ප්‍රනාන්දු මහත්මයාගේ අති විශාල ගීත ප්‍රමාණයක් තියෙනවා. මේවා එදා වගේම අදත් අපි බොහොම ආදරෙන් අහනවා, බොහොම ආදරෙන් රස විඳිනවා. ගොඩක් අය මේ ගීත ගායනා කරනවා. ඇත්තටම අර අපි කියන්නේ මේ සිකුරාදා රාත්‍රිය ටිකක් අපි අර හමු පවත්වන රාත්‍රියක් නේද මේ දවස්වල ටිකක් අඩු වුණාට සාමාන්‍ය සිකුරාදා රාත්‍රීන් වල ගොඩක් කට්ටිය ගායන ගීතයක් MS ගේ නම්බර්ස් කියමු කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් කොහොමද මේ දැන් තාත්තා අපි දකින්නේ බොහොම ජව සම්පන්නව වේදිකාව උඩ අමුතු මොහුටම ආවේනික වෙච්ච අර අපි කියනවා මේ ඉදිරිපත් කිරීමේ ශෛලියක් තියෙනවා අත එහෙම කර කොහොම තාත්තා ගෙදර ඇතුලේ ජීවිතේ ඔය අපි දකින්න සුන්දර සරල ඒ අලංකාර බව ගේ ඇතුලේ තිබුණාද තාත්තගේ ජීවිතය ඇතුලේ? ඇත්තටම තිබුණා. නමුත් තාත්තා ටිකක් ටෆ්. ඒකට හේතුව තමයි දැන් තමයි ඒකට අපිට තේරෙන්නේ. මොකද නිර්මාණකරුවෙකුට පුදුම නිදහසක් අවශ්‍යයි නිර්මාණ බිහිවෙන්න. ඔහුට ගෝෂාව මැද්දේ ජීවත් වෙන්න අමාරුයි. නමුත් අපි ගෙදර ළමයි 6 දෙනෙක් එක්ක ඔය ළමයි 6 දෙනා ගැනත් අපි මතක් කරගෙන අපි නිතර දකිනවා සුසිල් අයියා සුසිල් ෆර්නෑන්ඩෝ ඊට පස්සේ ශාන්ත ෆර්නෑන්ඩෝ දකිනවා ඔයාව දකිනවා තව මගේ අක්කා ගීතා නංගි සුජිතා තව මල්ලි කෙනෙක් සුජීව එයා අපේ අතරේ නෑ මේ වෙනකොට එතකොට සුනිමල් පොඩි මල්ලි තව නංගි කෙනෙක් ඉන්න සුජිතා කියලා ඉතින් මේ කට්ටිය එක්ක තමයි තාත්තා ඉතින් ගෙදර මේ වැඩ කරේ ඒ වෙනකොට තාත්තා ගෙදර ඉන්න වෙලාවෙදී අපි ගොඩාක් නිශ්ශබ්දයි මොකද අපිට තේරෙනවා එයා ගිටාරේ ගහනවා එයා එහාට මෙහාට යන්නේ විසිල් එක ගහගෙන නිර්මාණව තමයි එයා කරා එන්නේ. ඉතින් එහෙම එකේ ඒතර අපිට ටිකක් පොඩි මේකක් මොකද්ද මේ කියන එකක් එනවා. නමුත් ඒක තමයි හරි. බැලින්නම් අද වෙනකොට තමයි අපිට තේරෙන්නේ මම උනත් නිර්මාණය කරන නිදහස කියන එක හරියටම බලාපොරොත්තු වෙන නිදහස සහ ඔහුගේ සිතුවිලි නිර්මාණ ඔහු තුළට එන්නේ එතකොටයි. ඉතින් තාත්තගේ ඒක තමයි වෙනසකට තිබුණේ. නැත්තම් එයා හරිම හොඳ මිනිස්සෙක් මිනිසුන්ට ආදරේ ගමේ ගොඩේ යන්නේ සිරපු දෙයක් අත් නැතුව සරමක් ඇඳගෙන. නමුත් ඔහු දුගී පැල්පතේ ඉඳලා රජ මාලිගාව වෙනකම් හැමතැනම සැරසරපු කෙනෙක්. ඔහුට මේ ඔය 70 දශකයේ සම්මානයක් පවා හම්බ වෙනවා මේ ඔහුගේ මේ අර භාෂා ගණනාවකින් ගීත ගායනා කරපු නිසා මේ රන්නෙලුම් මලක් හම්බ වෙනවා මේ ගෝල්ඩන් ලෝටස් එකක් හම්බ වෙනවා ඒ තරමට පවුම් 6කට වැඩි. ඒකත් ලැබෙන්නේ ඒ කාලේ හිටපු ජනාධිපතිවරයා ඇති. ඔව් විලියම් ගෝපල්ලව මේ ජනාධිපතිවරයාටින් තමයි ඔහුට ඒක ලැබෙන්නේ 70 දශකයේ. ඉතින් ඒ තරමට ඔහු විශිෂ්ටයි. මොකද භාෂා 5කින් ගීත ගායනා කරනවා කියන්නේ ඒක ඇත්තටම සුවිශේෂී කටයුත්තක්. ඒ භාෂා 5 ගීත තමිල් songs තාත්තා යාපනයේ යනවා අවුරුද්දකට කීප වතාවක්. දිවියකට වගේ යට සලකන්නේ. එයා කියනවා එයා යනකොට දිප්පැත්තේ ගෑනලා මෙතන මල් විසි කරනවා. ඒ වගේ ලස්සනට යාව යෙලෙන් පිළිගත්තා. මොකද සින්දු 12ක් තියෙනවා තාත්තගේ තමිල් songs. ඉංග්‍රීසි songs තියෙනවා මම හිතන 4ක් විතර. ඒවා හරි ජනප්‍රිය වුණා ඉස්සර. මවුන්ට් ලෙවින හොටෙල් එකේ කොන්ට්‍රැක්ට් එකක් තාත්තා මේ සින්දු නිසා එයා ජෙට් ලයිනර්ස් කියන ඉස්සර හිටිය ලංකාවේ ඉහළම පිළේ සංගීත සංගීත කණ්ඩායම් ටික සින් කරා. ඉතින් මේ හැම දෙයක්ම එයා කරේ එයාගේ පුදුම ඇතුලේ මොකක්ද මහ විශේෂ දෙයක් තිබුණා. ඔව් එතකොට ඔහුට දැන් භාෂා 5 මොනවද කියලා ඔබ බලනවා ඇතිනේ. සිංහල කොහොමත් ඉතින් අය කියන්න දෙයක් නැහැ. සිංහල භාෂාව, තමිල භාෂාව, ඉංග්‍රීසි භාෂාව, හින්දි භාෂාව සහ මැලේ භාෂාවෙන් තමයි ඔහු ගීත ගායනා කරලා තියෙන්නේ. ඒ අතින් ගත්තාම දැන් මේ MS පිළිබඳව හොයාගෙන යනකොට අපිට ඔහු පිළිබඳව නොදන්න කතා වුණත් චුට්ටක් මතක් කරගෙන මේ අලුත් පරම්පරාවට
අලුත් පරම්පරාවේ දැනුම යාවත්කාලීන කරන්න අපිට මේ ගීලංකාරය ඔස්සේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඊළඟට අපි තෝරගන්නේ මේ පොඩි අයගේ ඉඳලා ලොකු අය වෙනකන් හරිම ආස තොල්පත්තේ මිමිනෙන හරිම ලස්සන මේ ගීතයක් බෝල බෝල මැටි. ඔය ගීතේ කතාවකුත් තියෙනවා. අපි ඒක දැනගමු. මේ ගීතය අහලා අපි ගීතය ගායනා කරමුද? බෝල බෝල මැටි එක එක ගේනවා ගුවන් යහනයක් වාගේ පියඹන් උළුවස්සේ පොඩි ගෙයක් හදනවා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා කාකැන්දන් එන්නද කුඹලෝ කාකැන්දන් එන්නද කුඹලෝ කොයිබට යනවද කොහෙන් ගෙනෙනවද නිවස තනන්නට මැටි අඬලා පස්සෙන් එන්නද දුවගෙන එන්නද ඔබගේ තොරතුරු ගැන සොයලා ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ කවුරුද උදව් කරන්නේ ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ කවුරුද උදව් කරන්නේ බෝල බෝල මැටි එක එක ගේනවා ගුවන් යහනයක් වාගේ පියඹන් උළුවස්සේ පොඩි ගෙයක් හදනවා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා කාකැන්දන් එන්නද කුඹලෝ කාකැන්දන් එන්නද කුඹලෝ කාමර කීයද ගබඩා කීයද සැලසුම සැදුවෙත් ඔබම තමා නෑදෑයන් හට එන්නට කිව්වද නැකතක් පැලුවද සිරිත එයයි පෙම්බර සුවඳ හමන්නේ සංගීතය කියැසෙන්නේ පෙම්බර සුවඳ හමන්නේ සංගීතය කියැසෙන්නේ බෝල බෝල මැටි එක එක ගේනවා ගුවන් යහනයක් වාගේ පියඹන් උළුවස්සේ පොඩි ගෙයක් හදනවා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා කාකැන්දන් එන්නද කුඹලෝ කාකැන්දන් එන්නද කුඹලෝ කාකැන්දන් එන්නද කුඹලෝ කාකැන්දන් එන්නද කුඹලෝ සිකුරාදා රාත්‍රී 9ට POTV නාලිකා අංක 5 ඔස්සේ ඔබට චරණ TV දැස්මානයේ තියාගෙන ගීලංකාරය ඔබේ කරගන්න පුළුවන්. බැරි වෙලාවත් ඔබට වැඩසටහන මග හැරුණොත් ඔබට පුළුවන් අපේ YouTube නාලිකාවට එන්න. YouTube නාලිකාවට අපි එකතු කරලා තියෙනවා මේ වැඩසටහන. ඒත් ඔබට බලන්න පුළුවන්කම තියෙනවා අපේ පසුගිය වැඩසටහන් වලට ඔබ බොහොම හොඳ ප්‍රතිචාර දක්වලා තිබුණා. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ රසය උසස් මානයට අරගෙන එන්න. හැමදාම අහන ගීත ඇතුලේ වෙනස් රසයක් ඔබේ ජීවිතයට එකතු කරලා අලුත් මානයකට ඔබ අරගෙන යන්න තමයි අපි චරණ TV ගීලංකාරය ඔස්සේ මේ විදිහට සිකුරාදා රාත්‍රියේ උත්සාහ කරන්නේ. අද අපි කතා කරන්නේ MS ප්‍රනාන්දු කියන විශිෂ්ට ගායන වේදියා පිළිබඳව, විශිෂ්ට සංගීත වේදියා පිළිබඳව, විශිෂ්ට පද රචකයා පිළිබඳව, ඒ වගේම අතිවිශිෂ්ට මානවවාදියා පිළිබඳව. ඉතින් වේග රිද්මේ ගීත ඔහු ගායනා කළාට මොකද ඒ ගීත ඇතුලේ සමාජයට නොසෑහෙන පණිවිඩ තිබුණා. අනිත් එක තමයි ඔහු අර එකම තේමාවක් ඔස්සේ ගීත ගායනා කරපු ගායනවේදියෙක් නෙවෙයි. විවිධ තේමාවන් ඔහු තෝරගෙන තියෙනවා. ඒ කියන්නේ කොච්චර ගායනා කරලා තියෙනවද කියන්නේ ඔහු ගායනා නොකරපු තේමාවක් හොයාගන්නත් බැරි තරම්.
දැන් ඔය මේ බෝල මැටි ගීතය ඇත්තටම මේ මම අහලා තියෙන කතාවක් මේක මේ එයා ඔය ගෙදර ඉන්න වෙලාවක ඔය දැකපු සිද්ධියක්. චුට්ටක් ඒ විස්තරය අපිට කියන්නකෝ. ඉතින් තාත්තා දැන් දැකලා තියෙනවා කොහොම හරි ගේ ඇතුළට කුඹුලෙක් එනවා. පොඩ්ඩක් මැටි ගොඩක් ගෙනල්ලා බින්දුවක් ගෙනල්ලා තියෙනවා. මෙහෙම බැලුවට පස්සේ මෙයා ඉතින් ඔය ගැන පොඩ්ඩක් විපරම් කරලා බලනකොට ඉතින් මෙයාට අදහස ආවා ඒ කියන්නේ ඇතුළු වුණා. පස්සේ ඉතින් පොඩි කොටසක් ගත්තා. එයා දැක්කේදී නමුත් ඒක නිර්මාණයක් බවට පත් කරා. ඇත්තරම මේ කෙනෙක් ගිහිල්ලා බලනවා වගේ මේ සතාගේ පස්සේ ගම් යුරෙන්ද ගෙනින්නේ කවුරුද උදව් කරන්නේ කාම්බර තියෙනවා මේකේ මේ සුවඳ හමනවා සංගීත හඬ හැසෙනවා මේ ඔක්කොම ඊට පස්සේ යාගේ මනසේ තියෙනා වචන සිතුවිලි එකතු කරලා ලස්සන නිර්මාණයක් බවට පත් වුණා. අදටත් මට ළඟදී කෙනෙක් හම් වෙලා කියනවා ආනන්ද කොලෙජ් එකේ 5 වෙනි ශ්‍රේණියේ විෂය ධාරාවකටත් මේක උගන්වනවලු. ඒ මිනිස්සු ඇවිල්ලා කියනවා බලන්න මේ සින්දුවේ තියෙන වටිනාකම ළමයිට උගන්වනවලු. ඔව් අර ගීතය නිකන් අහගෙන ඉන්නකොට නිකන් මුල් ටික නිකන් චූටි ළමයෙකුට දැනෙන සිතුවිල්ලක් වගේ තියෙන. ඊට පස්සේ ටිකක් මැද හරියට එනකොට ටිකක් තරුණ වයස කෙනෙකුට වගේ. ඊට පස්සේ අර ඊළඟ කොටසේ නිකන් කසාදයක් බඳින්න හදන්නේ මනමාලියක් කැන්දන් ඉන්න හදන්නේ ටිකක් අර පරිණත කෙනෙකුට දැනෙන හැඟීමක් වගේ තියෙන. ඇත්තටම ඒ නිසා වෙන්නේ නැති මේ බාල මහලු වැඩිහිටි මේ සියලුම පරම්පරාවට මේ ගීතය අදටත් දැනෙන්නේ. සහ ඉතින් අපි හරි ආසයි මේ ගීත ඇහෙනකොට තොල්මත් මිමිනෙනවා කතා කරන්න අපි හරි ආසයි. හරි. දැන් එතකොට අපි දන්නවා මේ MS පරපුර කියන්නේ එහෙම විශාල පිරිසක් සංගීතයත් එක්ක බැඳිලා ඉන්නවනේ. දැන් අනිත් පැත්තෙන් ගත්තාම තාත්තත් එක්කම හිටියා තාත්තගේ සහෝදරයා. වෝල්ටර් බාප්පා. වෝල්ටර් ප්‍රනාන්දු මහත්මයා. ඔබේ බාප්පා. එතකොට ඔබ ඊට පස්සේ සුසිල් අයියා, ශාන්ත අයියා, නැතිවන සුජී මල්ලි. ඔව්. එතකොට ශාන්තයිගේ පුඩි පුතා ඊට පස්සේ මගේ මල්ලි, පොඩි මල්ලි. මේ ඔක්කොම මේ තාත්තගේ සින්දු කියනවා එක එක විදියට කියනවා ඉතින්. ඒක තමයි දැන් අපි දැක්ක ඔබ තාත්තගේ ගීතයක් නැවත මේ ප්‍රතිනිර්මාණය කරලා තිබ්බා. දැන් ඔබ අපි අර අලුත් පරම්පරාවට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ රීමේක් කරලා තිබ්බා පහුගිය කාලේ. පොඩ්ඩක් වෙන හැඩයකට ඒක ඔබ හදලා තිබ්බා. කොටසක් ගායනා කරමුද අපි? පෙම්ලොවනින්ද දිමාදු පිසුන්දර සිහිනේ දැන්නේ ලිවි ඇත හඳ වගේ ලස්සන මුහුණේ අද පොපියයි සිත නලියයි බැලු බැලු අත එලියයි පෙම්ලොවනින්ද දිමාදුටු සුන්දර සිහිනේ දැන්නේ ලිවි ඇත හඳ වගේ ලස්සන මුහුණේ අද පොපියයි සිත නලියයි බැලු බැලු අත එලියයි අද පොපියයි සනාලියයි බැලු බැලු අත එලියයි. හොඳයි අපි එහෙමනම් තවත් ලස්සන ගීතයක් අහන්නයි ලෑස්ති වෙන්නේ. මේ ගීතය ලියන්නෙත් MS ප්‍රනාන්දු, සංගීතවත් කරන්නේ ඔහු, ගායනා කරන්නෙත් ඔහු. මේ මිනිස්සුන්ගේ ජීවිතයේ තියෙන මේ පොදු අත්දැකීමුත් ඔහු බොහොම අපූර්වට තමන්ගේ නිර්මාණ වලට එකතු කරගෙන තියෙනවා. දැන් ටිකිරි ලියා වගේ අපේ මේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන කවි වල තියෙන වචන වගේ දේවල් භාවිත කරාම ඕනම වයසක ඕනම පරපුරක කෙනෙකුට ඒක ඉක්මනට අරගෙන යන්න පුළුවන්. දැන් මේ ගීතයේ මුලින්ම ඔය වචන ටික ඇහෙනකොටම ටක් ගාලා අපිට අර පරණ අත්දැකීම මතක් වෙනවා. ඒකත් එක්ක අර නිර්මාණයක් ජනගත කරන්න හරිම පහසුයි. ඉතින් මම හිතනවා මේ අර අපිට අර අහලා තියෙන කවිය නේද? මේ කවිය සමහර විට මේකේ මතකයත් එක්ක මේ මුළු ගීතේම අපි අපේ කරගෙන අහනවා. අපි නම් ගීත ගායමු. ටිකිරි ලියා කවුද කියලා බලමු එයා නැති කෙනෙකුගේ නමක් අහලා ඇගේ ගෙට ගියා
හරි ලස්සන ටිකිරිලියා සුරංගනාවියක් එයා මාව දැකලා හිනා ගියා ටිකිරිලියා ටිකිරි ටිකිරි ටිකිරිලියා කවුද කියලා බලමු එයා නැති කෙනෙකුගේ නමක් අහලා ඇගේ ගෙට ගියා හරි ලස්සන ටිකිරිලියා යහපතාගේ ගේ මේකද හරි ලස්සන ටිකිරිලියා කතා නොකර ඉන්නේ මොකද හරි ලස්සන ටිකිරිලියා හරිම ලස්සනයිනේ ඔයා හරි ලස්සන ටිකිරිලියා හරිම ලස්සනයිනේ ඔයා ටිකිරිලියා ටිකිරිලියා ටිකිරි ටිකිරි ටිකිරිලියා කවුද කියලා බලමු එයා නැති කෙනෙකුගේ නමක් අහලා ඇගේ ගෙට ගියා විඩාව ඇරගන්න හිතයි අවසරයිද වාඩි වෙන්න පිපාසයට වතුර ටිකක් දෙනවද පින් සිද්ධ වෙන්න අම්මා අප්පා ගෙදර නැත්තේ ගිහින්වත්ද කුඹුරේ වැඩට අම්මා අප්පා ගෙදර නැත්තේ ගිහින්වත්ද කුඹුරේ වැඩට ටිකිරිලියා ටිකිරිලියා ටිකිරි ටිකිරි ටිකිරිලියා කවුද කියලා බලමු එයා නැති කෙනෙකුගේ නමක් අහලා ඇගේ ගෙට ගියා මම ඉන්නේ එහා ගමේ හැදුනේ වැඩුනේ සිදාදියේ ඉඳලා හිටලා ඇවිත් ගියොත් අම්මා අප්පා දොස් කියයිද කැලේට හඳ මක් කරන්න නෙළුම් පිපුනේ මඩේ නේද කැලේට හඳ මක් කරන්න නෙළුම් පිපුනේ මඩේ නේද ටිකිරිලියා ටිකිරිලියා ටිකිරි ටිකිරි ටිකිරිලියා කවුද කියලා බලමු එයා නැති කෙනෙකුගේ නමක් අහලා ඇගේ ගෙට ගියා හරි ලස්සන ටිකිරිලියා සුරංගනාවියක් එයා මාව දැකලා හිනා ගියා ටිකිරිලියා ටිකිරි ටිකිරි ටිකිරිලියා කවුද කියලා බලමු එයා නැති කෙනෙකුගේ නමක් අහලා ඇගේ ගෙට ගියා දී ලංකාරය අලංකාර කරන්න අපි ආරාධනා කළේ සරත් ප්‍රනාන්දුට සරත් ප්‍රනාන්දු කියන්නේ අපි කවුරුත් දන්න එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ ආදරණීය පුතා. එතකොට මේ සරත් අයියේ දැන් අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට ඔබ ඉන්න තැන්වල මේ গিitar එක ඔබේ අතේ නිතරම තියෙනවා. දැන් සුසිල් අයියාගේ ඒව මම දැකලා නැහැ. ශාන්ත අයියාගෙත් එහෙම දැකලා නැහැ. එතකොට ඔබ ටිකක් ගායනා කරනවා වගේම මේ වාදනයටත් රුචිකත්වයක් දක්වනවද? මොකද්ද මේ গিitarයයි ඔයාගේ අතරේ තියෙන සම්බන්ධය? ගිටාර එක මම ඉගෙන ගත්තේ මගේ ලොකු අයියාගෙන්. ඒකත් එක්ක මම ගොඩාක් දුරට බැඳුණා. පස්සේ මම බටහිර සංගීතයට යොමු වුණා. ලංකාවේ තියෙන හියලම් පෙළේ රොක් සංගීත කණ්ඩායම් වලට මම ප්ලේ කරා. රැටල් ස්නේක් වගේ ඒවා. ඊට පස්සේ මගේ බෑන්ඩ් එකක් එක්සඩස් කියලා. ඒකේ ගොඩාක් රෙගේ මියුසික් ගැහුවේ. බොබ් මාලිගේ songs. එතකොට රොක් මියුසික් කරේ. ඉතින් මම අද වෙනතුරුත් වෙස්ටර්න් මියුසික් එකේ තමයි ඉන්නේ. නමුත් මට සිංහල තාත්තගේ ගීත ඒවා කියලා මට මේ දෙක අතර කිසි වෙනසක් නැහැ. අනික තමයි මම ගොඩාක් වෙස්ටර්න් ප්ලේ කරලා ඔරියන්ටල් තාත්තගේ වගේ සින්දුවක් ගහනකොට ඒ ශබ්දේ ගොඩාක් දුරට ලස්සනයි සහ ඊටම ලේසි. මොකද වෙස්ටර්න් ගහනවා කියන්නේ ගොඩාක් අමාරු එකක්. ඒකේ තියෙනවා ස්කේල්ස් ප්‍රැක්ටිස් කරන්න ඕනේ, ව්‍යායාම කරන්න ඕනේ. මේවා ගොඩාක් දියුණු කරලා මම දැන් අවුරුදු 40කට කිට්ටු වෙන ගිටාර ගහනවා. ඊට වැඩි වෙන්න පුළුවන්. හරි? එතකොට මම එදා ඉඳලා අද වෙනතුරු නවත්තලා නැති නිසා වැඩේ දිගටම ක්‍රියාත්මකයිනේ. එතකොට තාත්තගේ සින්දුවක් හරි මොනවා හරි සිංහල සින්දුවක් හරි කියනකොට ඒ ශබ්දේ මගේ විතරක් නෙමෙයි ඕන කෙනෙක්ගේ හොඳට මේක දියුණු කරොත් ශබ්දේ ලස්සනයි. ඉතින් මම ගිටාරයකට ගොඩාක් ආදරේ.
මං අද වෙනතුරුත් මේකින් තමයි නිර්මාණ කරගෙන යන්නේ. මගේ ඉලෙක්ට්‍රික් ගිටාර් එකයි මේකයි මම දිගින් දිගට මම මැරෙනාතුරු මගෙත් එක්ක ඉන්නවා. හොඳයි. එතකොට දැන් අපි දැන් ඔය වගේ දැකලා තියෙනවා මේ ග්‍රීෂන් ආනන්දයන් ගීත ගායනා කරන ඔහු ක්ලැරන්ස් ගිටාර් එක තියාගෙන මේ විදිහට අර ශිල්පීන්ගේත් අර අනන්‍යතාවය හැදෙනකොට Tamanගේ වාද්‍ය භාණ්ඩයත් එක්ක නැත්නම් මේ Tamanගේ සංගීත භාණ්ඩයත් එක්ක ඒ හැඩය අපේ ඔළුවට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔබ ගීත කීයක් විතර ඔරිජිනල්ස් කරලා තියෙනවද? මගේ නම් ඔරිජිනල්ස් තියෙනවා 20ක් 25ක් විතර. නමුත් ඒව ඇහෙන්නේ මොකක්ද හිතන්නේ හේතුව? ඒකට හේතුන් කීපයක් තියෙනවා. සරල වශයෙන් මම කිව්වොත් මම ලංකා ජනප්‍රිය ගායකයෙක්ගේ පුතෙක් නිසා ගොඩක් දුරට කවුරුත් බලාපොරොත්තු වෙන්නේ තාත්තගේ ගීත පුතාගේ කටහඬින්. හොඳ දැනකට සරත් අයියා දැන් එතකොට MS ප්‍රනාන්දු කියන ඒ මහා ගායනවේදියාගේ පුතා වීම සරත් ප්‍රනාන්දු කියන ගායකයා මතු කරගන්න ප්‍රශ්නයක්ද ගැටලුවක්ද? ඇත්තටම මෙහෙමයි. මගේ දක්ෂකම් තියෙනවානේ. ඇත්ත වශයෙන්ම මම ගොඩක් අය කියලා තියෙන කතාවක් තමයි මම ලංකාවේ නැතුව වෙන රටක හිටියා නම් මට මීට වඩා ගොඩාක් කියලා තැනක ඉන්න පුළුවන්. මොකද අපි ඉදිරිපත් අපි ගහන ගිටාර් සෝලෝස්, ගහන songs හැම දෙයක්ම බැලුවම ලංකාවේදී ඒක මතුවෙන්නේ නැහැ. නමුත් ඒකට හේතුව තමයි මම හිතන්නේ තාත්තව බලාපොරොත්තු වෙනවනේ පුතාගෙන්. දැන් මම මොනා කරත් ඒකට අපේ තාත්තා දීලා ඉවරයි මේ වෙනකොට. ඒක නිසා මගෙන් දෙන්න තියෙන දේ ලංකාවට දීගන්න අමාරුයි. නමුත් මම අතාරින්නේ නැහැ. මම තාත්තගේ සින්දුවක් ගායනා කරත් හැබැයි මම කරන්නේ මගේ දේ මම එකට දාගන්නවා. දැන් මම අනිත් තාත්තා කියනවා වගේම කියන්නෙත් නෑ මගේ එයා එහෙම හඬක් ෆලෝ කරන්න මම try කරන්නේ. එයා කිව්වේ ස්ටයිල් එක ෆලෝ කරන්නේ නැහැ. එන දේ එනවා. යම්කිසි ප්‍රමාණයක් ඇඟෙන් එනවා. ඒ අතරේ මම ගිටාර් එකෙන් සෝලෝස් ගහලා ඒක යම්කිසි තලයකට ගේනවා. සමහරක් අයට ඒක ඕකේ. නමුත් මා වටාත් ඉන්නවා මට ආදරය කරන රසික පිරිසක්. ඒගොල්ලෝ ගොඩක් සතුටු වෙනවා ඉතින් මගේ හැකියාව ගැන. ඔතන මට කෙටි පිළිතුරක් දෙන්න. ඒතර දැන් ඔබට දැන් MS ප්‍රනාන්දුගේ පුතා වීම ඔබට ඒක මොකක්ද ආඩම්බරයට කාරණාවක් වෙනවා එක පැත්තකින් තාත්තා ඒ තරම් මහා දැවැන්තෙක් කියන එක. හැබැයි ඔබේ ගමනට දැන් ඒක ලංකාව ඇතුලේ බාධකයක් බවට පත් වෙලා. ඔය මුලින්ම ඉතින් MS ගේ පුතා වීම ගැන මම අංක 1 එතන. ඒ කියන්නේ තාත්තා නිසානේ ඒ ලී ධාරාවල් අපි තුල තියෙන නිසා තමයි අපිට සංගීතයේ ඉක්මනින් ඒ කියන්නේ ෆටස් ගාලා ඇඟට ආවේ. ඉතින් ඒකත් එක්ක මම බොරි වෙන්නේ මගේ හැකියාව එළියට දාගන්න. ඒක යම්කිසි ප්‍රමාණයකට මේ වෙනකොට ඕකේ වෙනවා. ඒ කියන්නේ දැන් අපිට ඊට වඩා ලොකු තාක්ෂණයක් තියෙනවා. YouTube තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි. ඒ හින්දා අපිට ඕන දෙයක් කරලා මගේ YouTube channel එකේ මට දාගන්න පුළුවන්. එතකොට ඒක වටා ඉන්නවා ගොඩක් රසිකයන්. ඉතින් ඉස්සර ඒ ප්‍රශ්නේ තිබුණා. අද ඒක නෑ. අද ක්‍රමක්‍රමයෙන් ජනතාව අතරට ඒ මගේ හැකියාව ඉදිරිපත් කරන්න මට හැකියාව ලැබිලා තියෙනවා. හොඳයි දැන් අද ගීලංකාරයට එකතු වෙනවා ඔබේ තාත්තගේ රසිකත්වය. ඒ වගේම ඔබේ රසිකත්වයත් අද ගීලංකාරය බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔබේ රසිකත්වය වෙනුවෙන් අපි ගීතයක් ගායනා කරමු ඔබේ. ඔය අර තියෙන වෙස්ටර්න්ස් ශෛලිය භාවිත කරලා ඔය ගිටාර් කෝඩ්ස් ටික අරගෙන දාලා ලස්සන ගීතයක් අපි ගායනා කරමු. මේ ගීතය ලිව්වේ සමන් චන්ද්‍රනාත් මහත්මයා. තාත්තට ලියලා දින සින්දුවක් අවුරුදු ගාණක් මේ සින්දු කොලේ මට තාත්තා නැති වුණාට පස්සේ හම්බ වුණා. පස්සේ මම මේකට ටියුන් එකක් දාලා මියුසික් හදලා ගායනා කරා. ලස්සන දවසක මුණ ගැසුනා මතකයි ලස්සන මුහුණේ මල් මද හස මතකයි ලස්සන ලෝකෙක තනියුවා මතකයි ලස්සන මතකය මට පමණක් මතකයි ලස්සන දවසක මුණ ගැසුනා මතකයි ලස්සන මුහුණේ මල් මද හස මතකයි ලස්සන ලෝකෙක තනියුවා මතකයි ලස්සන මතකය මට පමණක් මතකයි.
හොඳයි එහෙනම් අපි දැන් ලෑස්ති වෙන්නේ තවත් ලස්සන සින්දුවක්. ඉතින් මේ සින්දුවත් විශේෂයෙන්ම තරුණ පරම්පරාව. ඒ කියන්නේ කොයි දශකයේ තරුණ පරම්පරාව ගත්තත් මේ සින්දුවට හරිම ආසයි, හරිම කැමති. මොකද මේ කෝල වගේ රැතිස්සෙම ආයි පවුල වගේ රැතිස්සේ sorry වවුල වගේ. ඉතින් බලන්නකෝ මේක හරිම ලස්සන ගීතයක් සහ ගොඩක් කට්ටිය ආසයි. සරල අදහසක් තිබුණාට ඉතින් පිකේනර සෙට් වෙන වෙලාවට ඉතින් කියන්න හරි කැමති. ඇත්ත ඉගෙන මේක ඇවිල්ලා ලස්සන කතාවනේ තියෙන්නේ. තරුණ කාලේ කරන තියෙන සෑම ජොලියක්ම කරලා ඉවරලා දැන්දට පස්සේ ඔහුට සිතන සිතුවිල්ල තමයි ගීතයකට නංවලා තියෙන්නේ. ඇත්තටම දැන් අපි යෝජනා කරනවා දැන් අර යාළුවෝ ටික එකට ඉඳලා තමන්ගේ කණ්ඩායමේ කෙනෙක් කසාද බැඳලා එක වහලක් යටට බිරිඳත් එක්ක ගියාට පස්සේ අර ඉන්න කට්ටිය කියනවා මේ මොකද්ද මචං එන්න බෑද මේ ඔහොම හරියනවද කියලා කිව්වට කසාද බැඳලා අර වහලයට ගියපු පරුසය තමයි දන්නේ හරියටම මොකද්ද තත්ත්වය කියලා. දැන් ඒක අත්විඳලායිට තේරෙනවා ඇති. ඔය කිව්වට යාළුවෝ එන්න කියලා කොහොම යන්නද නේ? ඒක ඒ තරමටම ඒක අපි අත්දැකීමෙන් විඳින නිසා තමයි අපි මේ කියන්නේ. හොඳයි ඉතින් බඳින්න ඉන්න කට්ටියයි බැඳලා ඉන්න කට්ටියයි මේ හැමෝටම රස විඳින්න පුළුවන්. ඒක තමන්ගේ කරගන්න පුළුවන් අපූර්ව ගීතයක්. අපි ගීතේ රස විඳිමු. පවුල වගේ ලව් සින්දුම කියපු එකා මං වවුල වගේ රැතිස්සේ නිදි මැරුවේ මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං පවුල බණී ලේට් උනොත් ගිහින් එන්නද මං පවුල බණී ලේට් උනොත් ගිහින් එන්නද මං කෙරුවේ ගහමුලදිම මං බෝතල ඇරපුවාම චියර් කෙරුවේ මං රෑදවල් ගත වුණාට සැලකුවේ නෑ මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං පවුල වගේ ලව් සින්දුම කියපු එකා මං වවුල වගේ රැතිස්සේ නිදි මැරුවේ මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං පවුල බණී ලේට් උනොත් ගිහින් එන්නද මං පවුල බණී ලේට් උනොත් ගිහින් එන්නද මං සංස්ථාවේ ඩෝන් කෙයාර් මං නිවාඩු නැතිනම් මෙඩිකල් දාපු එකා මං ඕවර් ටයිම් කිසි දවසක කරලම නෑ මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං පවුල වගේ ලව් සින්දුම කියපු එකා මං වවුල වගේ රැතිස්සේ නිදි මැරුවේ මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං පවුල බණී ලේට් උනොත් ගිහින් එන්නද මං පවුල බණී ලේට් උනොත් ගිහින් එන්නද මං එකම බලපු එකා මං ලයින් එකේ තැනක් තියන් හිටපු එකා මං සීන් එකේ කොයි බැලුවොත් පෙනුනේ එකා මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං පවුල වගේ ලව් සින්දුම කියපු එකා මං වවුල වගේ රැතිස්සේ නිදි මැරුවේ මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං පවුල බණී ලේට් උනොත් ගිහින් එන්නද මං පවුල බණී ලේට් උනොත් ගිහින් එන්නද මං
MS ගීතාවලිය බොහොම රසබර ගීතාවලියක් බවට පත් වෙලා තියෙනවා කාලෙකට පස්සේ ඔබට අර මනස ටිකක් නිදහස් කරගන්න ඇඟට චුට්ටක් දැනෙන ගීතාවලියක් තමයි අපි අද ඔබ වෙනුවෙන් අරගෙන එන්නේ MS ප්‍රනාන්දු කියන අපූර්ව ගායන වේදිකාගේ රසබර මතකය අලුත් කරන ගමන් මේ අපූර්ව කියන වචනය මම යොදන්නේ මේ නිර්මාණකරණය තුළ අපූර්වත්වය කියන එක තිබිය යුතු දෙයක් නිර්මාණයක් කියලා කියන්නේ අපූර්ව දෙයක් පෙර නොවූ විරෝධයක් ඇත්තටම MS-ලා කලින් ඉඳලත් නැහැ ආයි බිහි වෙන්නෙත් නැහැ. ඉතින් ඒ MS පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. මේ දැන් MS හැමතැනම කියවෙන්නේ මේ නම. මොකද්ද මේ MS කියන්නේ? MS කියන්නේ M කියන්නේ මගගේ. සැම්සන් S කියන්නේ. මගගේ සැම්සන් ප්‍රනාන්දු. ඔව්. ඔක තමයි නම. හැබැයි එතකොට ඔය මම හිතන්නේ ලංකාවේ එකම ගායකයා අකුරු දෙකකින් කතා නම කියන. MS ඒ කාලේ නම් MS ඒ කාලේ මම දැකලා තියෙනවා MS පොඩි CD වල එහෙම අර LP තැටි වල එහෙම MS ප්‍රනාන්දු කියලා තමයි තිබුණේ. දැන් අපි දන්නවා දැන් ඔහුගේ ගායන ජීවිතය පිළිබඳව ගොඩක් දේවල් අපි කතා කළා. ඒ වගේම ඔහු බොහොම දක්ෂ රංගන ශිල්පියෙක් චිත්‍රපටි 30කට වැඩි ප්‍රමාණයක රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් රංගපාමින් ගීත ගායනා කරමින් සංගීතය නිර්මාණය කරමින් පද රචනා කරමින් එහෙම ශිල්පීන් ඉන්නවද කියන එකත් සැකයක්. හැබැයි එහෙම කෙනෙක් තමයි MS කියන්නේ. ඔව් දැන් මම තාත්තා ගැන දුන ඉතින් පුතේකට කියන්න සිද්ධ වෙනවා. ඇත්තටම මම දැකලා නැහැ එච්චර දෙයක් කරන කෙනෙක්. අනික එයා බයිලා චක්‍රවර්ති කියන නාමෙත් ගත්තට පස්සේ එයා බයිලා කියන එක ස්ටොප් කරා. තරවාද බයිලා. ඊට පස්සේ පොප් බයිලා එකට තමයි ආවේ. ඔය රසාහාර කවල රන් කූඩිය දමලා නැත්නම් ඔය රසාහාර කවල කියන ටියුන් එකක් ඒ තුල තියෙනවා. අර වාද බයිලා වල මෙයා ඒක හැදුවා. ඒ නිර්මාණය වෙනස් කරා. ඉතින් පස්සේ තාත්තා එතන නැවතුන්නේ නැහැ. එයා දිගින් දිගටම ගියා. අවසානයේ දක්වාම ගියා එයා. එතකොට අප්ම වෙලා තමයි එයා සමු අරගෙන ගියේ. වේදිකාවෙන් බෑවයින්කොට සමු ගත්තා. ස්ටේජ් එකේදී. ඒ කියන්නේ අර මිනිස්සුගේ හදවතටම දැනිච්ච ගායකයෝ ගොඩක් වෙලාවට Tamanගේ අවසන් හුස්මත් වාතලයට එකතු කරන්නේ Taman ආදරය කරන තැනමයි. දැන් අපි ජෝති ගත්තත් එහෙමයි. එහෙමයි. MS ගත්තත් එහෙමයි. ඒ තරමටම ඔවුන්ගේ ජීවිත මේ කලාවත් එක්ක බැඳිලා තියෙනවා. ඉතින් මොනතරම් අමාරුකම් දැනුණත් මොනතරම් මහන්සියක් දැනුණත් Tamanගේ රසිකත්වය ළඟට ගිහිල්ලා ගීතයක් ගායනා කරනවා තරම් සැනසීමක් ගායන වේදිකේකට නැහැ. ඉතින් මේ අපි කතා කරමින් ඉන්නේ MS ප්‍රනාන්දු කියන රංගන ශිල්පියා පිළිබඳව. කොහොමද තාත්තගේ රංගන ජීවිතය පිළිබඳ මතකය? තාත්තගේ රංගන ජීවිතේ මට මතකයි 4 දෙනාම සූර්යගේ තාත්තා මම හිතන්නේ රංගපෑවා. ඒකේ විජේ ගාමිණි ෆොන්සේකලත් එක්ක මෙයා නිකන් වෙන චාන්ඩි චරිතයක් තමයි රංගපෑවේ. ඉතින් ඒක මම දැක්කා. ඊට පස්සේ මම දැක්කේ විශේෂයෙන්ම දැක්කේ කුණ්ඩලිකේෂී කියලා සෑම පොයකටම නිතරම මේ ටීවී එකේ පෙන්නන එක. ඒකේ ලොකු චරිතයක් කරනවා. ඒක මම අහලා තියෙනවා ගොඩක් අය කියනවා ඉතින් මේ වගේ දේවලුත් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක ඇත්තටම ලොකු දක්ෂතාවයක් නේ කියන්නේ. ඔය කියන්නේ සිනමාව විතරක් නෙවෙයි ඔහු මේ ටෙලිනාට්‍ය තුලත් නැත්නම් මේ පුංචි තිරය තුලත් ඔහුගේ හැකියාව ප්‍රකට කරපු කලාකරුවෙක්. ඉතින් මේ ඒ MS ඒකයි චක්‍රවර්ති වෙන්නේ. ඒකයි ඔහු ඒ කියන්නේ ලංකාවේ අදටත් අපි කතා කරන අපූර්ව ගායන වේදිකෙක් බවට පත් වෙන්නේ. ඒ අර අපූර්ව කියන වචනේම මම ඒකයි මේ යොදන්නේ වෙන නැති නිසා. එතකොට මේ අනිත් එක තමයි මේ දැන් ඔය MS ප්‍රනාන්දු මහත්තයා සම්බන්ධ වෙච්ච චිත්‍රපටිවල සංගීත අධ්‍යක්ෂවරයා හිටියත් ඇතැම් ගීතවල සංගීතය නිර්මාණය කරන්නේ ඔහු. ඔව්. ඒක විශේෂ දෙයක් වුණා දැන් මතකද චිත්‍රපටියේ. ඒකේ ගීතය ඇවිල්ලා මැනිකේ මම ආයෙ ගෙදර එනවා. ඒ ගීතේ ගායනා කරලා තනුව දාලා වචන ලියලා රංගනයද කරේ තාත්තා. ඒ චිත්‍රපටියේ විශේෂයෙන්ම එයාගේ ඒ නම ඇතුළේ ඒ කොටස වෙනම ස්පෙෂලි දානවා. කියන්නේ ඒ චිත්‍රපටි විතරයි මම හිතන්නේ තාත්තා ගීතයක් ඒ විදිහට කරේ. අපි ඇත්තටම MS ගැන කතා කරද්දී ඔය ගීතේ කොටසක් කිව්වේ නැත්තම් එහෙම රසිකාගාරයෙන් අපිට විසුමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මැනිකේපම ආයේ ගෙදර එනවා. ගීතේ ගයන්නයි ලෑස්ති. මොකද දැන් මේ වෙලාවේ ගොඩක් කට්ටිය මැනිකේ බලන්න ගෙදර යන ගමම
ඇති මැනිකේ බලන්න එනකන් ගෙදරට වෙලා බලාගෙන ඇති මේ වෙලාවේ රසිකාගාරය අපි ගීතය ගායනා කරමු. අපි නිකන් පොඩි ප්‍රමාණයක් කියන්නම් සින්දියේ. මැනිකේ මම ආයි ගෙදර එනවා මට හරි කේන්ති යනවා. මැනිකේ මම ආයි ගෙදර එනවා මට හරි කේන්ති යනවා. කොච්චර ආදරේ කෙරුවත් මා ගැන අවිශ්වාස වෙනවා. ඉවසලා අන්තිමේදි මට හරි කේන්ති යනවා. ගහන්න බනින්න හිතට දුකයි මං ගෙදරින් පිට වෙනවා. මින් පසු එන්නේ කියලා ගියත් මම ආයේ ගෙදර එනවා. මැනිකේ මම ආයේ ගෙදර එනවා මට හරි කේන්ති යනවා. හොඳයි අපි එහෙමනම් තවත් ලස්සන ගීතයක් රසවින්දනයි ලෑස්ති වෙන්නේ ගීලංකාරයෙන්. මේ ගීතයත් අපි තෝරගන්නේ එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාම ලියපු ඔහුම සංගීතවත් කරපු ඔහුම ගායනා කරපු ගීතයක් සුදු කෙල්ලේ ඔයා. අපි ඉක්මනට මේ සින්දුව බලන්නයි ලෑස්ති වෙන්නේ. සුදු කෙල්ලේ ඔයා හරිම ලස්සනයි. මුහුණ ප්‍රිය කරුයි දෙනෙත් ප්‍රියංකරයි. සිනාසෙන්නකෝ මුතු දසන් පිනේ සැලලිහිනියක් වගේ කතා කරයි. සුදු කෙල්ලේ ඔයා හරිම ලස්සනයි. මුහුණ ප්‍රිය කරුයි දෙනෙත් ප්‍රියංකරයි. සිනාසෙන්නකෝ මුතු දසන් පිනේ සැලලිහිනියක් වගේ කතා කරයි. ආහාරපා ඔයා කැතයි කියා සිතන්න එපා. ආහාරපා අනුන්ගේ බොරු වදන් අසාත වෙන්න එපා. පොන් සඳ පෑවුවයි වාගේ ඔයා හරිරුවයි. පොන් සඳ පෑවුවයි වාගේ ඔයා හරිරුවයි. සුකුමාලයි ඔබ සුකුමලයි. සුදු කෙල්ලේ ඔයා හරිම ලස්සනයි. මුහුණ ප්‍රිය කරුයි දෙනෙත් ප්‍රියංකරයි. සිනාසෙන්නකෝ මුතු දසන් පෙනේ සැලලිහිනියක් වගේ කතා කරයි. ඕහෝ සුදෝ අරුණ නෙත් පිනන්නේ ඔබ සුදෝ. ඕහෝ සුදෝ ආදරෙන් බලන්නේ ඔබේ රුව සුදෝ. කෝපි මල පරාදයි ඔබේ රුව බලාලයි. කෝපි මල පරාදයි ඔබේ රුව බලාලයි. ඔබල කම්බල රුවයි ඔබ රුවයි. සුදු කෙල්ලේ ඔයා හරිම ලස්සනයි. මුහුණ ප්‍රිය කරුයි දෙනෙත් ප්‍රියංකරයි. සිනාසෙන්නකෝ මුතු දසන් පෙනේ සැලලිහිනියක් වගේ කතා කරයි. නෑ නැති ඔබේ රුව තරම් රුවක් නැති. නෑ නැති පිරුණු කලේ ජලේ සැලෙන්නේ නැති. ඉදුණු ජම්බු ගෙඩියයි සැලෙන නාදල්ලයි. ඉදුණු ජම්බු ගෙඩියයි සැලෙන නාදල්ලයි. ඊට වැඩි ඔයා හරි රුවයි. සුදු කෙල්ලේ ඔයා හරිම ලස්සනයි. මුහුණ ප්‍රිය කරුයි දෙනෙත් ප්‍රියංකරයි. සිනාසෙන්නකෝ මුතු දසන් පෙනේ සැලලිහිනියක් වගේ කතා කරයි. සුදු කෙල්ලේ ඔයා හරිම ලස්සනයි. මුහුණ ප්‍රිය කරුයි දෙනෙත් ප්‍රියංකරයි. සිනාසෙන්නකෝ මුතු දසන් පෙනේ සැලලිහිනියක් වගේ කතා කරයි. ඊලංකාරය හැම සිකුරාදම රෑ 9ට POTV නාලිකාංක 5 චර්ණ TV ඔස්සේ ඔබ ඔබේ දැස්මානයට ගන්නවා. ඒ වගේම තමයි චර්ණ TV අපේ YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා ඔබට මගහැරිච්ච සියලු වැඩසටහන් නැවත රස විඳින්න. ඉතින් ආයි රස විඳින්න හිටෙන වැඩසටහනක් තමයි ගීලංකාරය කියන්නේ. ඉතින් අද ගීලංකාරය අපි වෙන් කරගත්තේ අපේ රටේ සංගීත වංශ කතාව ඇතුලේ පුරාවෘත්තයක් පිළිබඳව කතා කරන්න, ලෙජන්ඩ් කෙනෙක් පිළිබඳව කතා කරන්න, MS කියන
ඒ අකුරු දෙකින් හඳුන්වන ලද බයිලා චක්‍රවර්ති කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද ලංකාවේ බයිලා කලාවේ සක්විති විදිහට අපි හඳුනගන්න එම්.එස්. ප්‍රනාන්දු මහත්මයා. එතකොට දැන් මේ එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ හැකියාවන් විවිධ මට්ටමින් තියෙනවා. අනිත් එක තමයි ඔහු පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙක් බොහොම ආදරෙන් කතා කරනවා. ඉතින් ගල්කිස්සේ ඉපදිලා ගමේ නමත් ලෝකයට අරගෙන ගිහිල්ලා ගමේ මිනිස්සුත් එක්ක ගමේකම තියාගෙන ජීවිතයේ අවසාන තප්පරය වෙනකන් ජීවත් වෙච්ච අපූර්ව මානවවාදියෙක්. හේතුව තමයි දැන් ගොඩක් අයට ජනප්‍රිය වෙලා ලොකු තැන්වලට යනකොට අර සාමාන්‍ය භාෂාවෙන් කියනවා ටිකක් උඩට යනකොට අර ගම අමතක වෙනවා. හැබැයි තාත්තා එහෙම නෑ. තාත්තා මේ මිත්‍රයෝ එක්ක ඒ පුංචි කාලේ හිටපු මිත්‍රයෝ එක්ක ඒ ගල්කිස්සේ බොහොම සුන්දර ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඔව්. තාත්තගේ නම කිව්වම මිනිස් සලකනවා ගොඩක් අය. දැන් අපි ගෙවල් අවට ගොඩක් අයට පිට පළාත්වල ගිහලා මොන හරි අප්සෙට් එකක් වුණොත් පොඩ්ඩක් කට්ටිය උදව් කරනකොට ඇවිල්ලා කොහෙද ඉන්නේ මේවම කෙලිම කියන්නේ එම්.එස්. ප්‍රනාන්දු එම්.එස්. ප්‍රනාන්දු මහත්තයා ගෙවල් ගාවින කිව්වම ඉතින් නැත්තම් අපේ හිතවතෙක් සහෝදරයෙක් කිව්වම පුදුමාස් විදියට සලකනවා කියලා ඒ මිනිස්සු ඇවිල්ලා කියනවා. ඉතින් අර ඒ කියන්නේ ඒකෙන් අපිට දැනෙච්ච නැතුණාට අපි දන්නවා ඒතොර රට තුල මිනිස් කොච්චර ආදරයක් මෙයාට තියනවාද කියලා. ඉතින් අර එහෙම කලාකරුවෝ කාලෙකින් තමයි බිහි වෙන්නේ. හැමතිස්සෙම නෑ. කියන රටටත් ආදරේ, තමන්ගේ ජාතියටත් ආදරේ, තමන්ගේ ගමටත් ආදරේ. 아무ත් ඒක පෙන්වන්නේ. එහෙම එකකුත් තියෙනවා. තාත්තා කොහොමද ජීවත් වුනේ කියන්නේ? තමන් පිළිබඳව ලොකු අභිමානයක් තිබුණාද? ඔව් එයා අභිමානවත්. නමුත් ඒක ප්‍රයෝජනෙකට ගන්න නෑ එයා. ඒකේ වටිනාකම එයා නැතුණාමනේ තේරෙන්නේ අපිට. අපිට උනත් අපේ රටේ කාටත්. ඉතින් තාත්තා ඒක මේ හැබැයි ඒක ගණන් ගත්තේ නැතුව නෙමෙයි. මොකද එයාට ඉහළ පෙළේ ලොකු අයත් එක්ක තමයි ඉතින් එයාගේ ඒ වැඩ කටයුතු වලට ගියාම ඉන්නේ. මගේ තාත්තගේ ෆොටෝ එකක් තියෙනවා යූරි ගගාරින් එක්ක ඉන්න ෆොටෝ එකක්. නෑ. ඔව්. යූරි ගගාරින් ලංකාවට ආපු වෙලාවේ ගෝල්ෆේස් හොටෙල් එකේ ලොකු උත්සවයක් තිබිලා තියෙනවා. ඒකට තාත්තට ආරාධනා කරලා ගෙදර තියෙනවා මග්ගාවේ ෆොටෝ එක. බොහොම ආරක්ෂා කරලා. හොඳයි. මේ ගල්කිස්සේ හෝටලේ ගැන චුට්ටක් කියන්න පුළුවන්ද? සින්දු පොඩි කෑල්ලක් ගායනා කරන්න පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ දැන් එතුමා බලන්නකො Tamanට ලැබෙන තේමාව හරිම ලේසියෙන් නිර්මාණයක් බවට පත් කරගන්න. දැන් මම ටැක්සි කාර්යය කියන ගීතේනේ සාමාන්‍යයෙන් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්ගේ ජීවිතය. ඒ වගේම දැන් ওই ගල්කිස්සේ හෝටලේ ළඟ මේ වගේ මේ බෝල මැටි බොහොම සරල තේමාවන් අරගෙන බොහොම අපූර්ව නිර්මාණයන් ඔහු බිහි කරනවා. ඉතින් අපි චුට්ටක් ගායනා කරමු. මොකද ගල්කිස්ස ගැනත් කතා කරපු නිසා එම්.එස්.ගේ ගමත් ගල්කිස්ස නිසා ගල්කිස්ස ගැන කතා කරද්දී ගල්කිස්ස හෝටලේ ගැනත් අපි කතා කරනවා. ඒ නිසා පොඩ්ඩක් මේ සින්දු සත්‍ය සිදුවීමක්. මොකද්ද කතන්දරේ? ආතර මාමා. ආතර අයියා කියන්නේ අපේ මාමා කෙනෙක් දන්න. එයා ඇවිල්ලා තාත්තත් එක්ක ෂෝස් වලට යන එයා කාර් එකේ. එයා ඉස්සර ආමි එකේ හිටියේ. පස්සේ එයා ආමිකින් අය වුණාට පස්සේ එයාට ලොකු කාර් එකක් තිබුණා. ඒකේ ටුවරිස්ට්ලා ගෙනියනවා. එයාගේ ඉංග්‍රීසි භාෂාව තමයි තාත්තා සින්දුවෙන් කියන්නේ. ඉතින් එයා අපේ ගෙදර එනවා. තාත්තට හරි ආදරේ. එයා මදුපානය කරන කෙනෙක්. ඉතින් තාත්තා බුදු ධර්මයට හරි ගොඩාක් ලැබි කෙනෙක්. අනුරාධපුරේ පැත්තේ ගියාම බෝ කොලයක් අරන් එන්නේ. ඉතින් අපි පොඩ්ඩක් කියමු ඒක. ගල්කිස්සේ හෝටලේ ළඟ ආතරයියා හෝටලේ ළඟ සර් hiring car I know all the bar all Ceylon tour going I give my car ගල්කිස්සේ හෝටලේ ළඟ ආතරයියා හෝටලේ ළඟ සර් hiring car I know all the bar all Ceylon tour going I give my car all Ceylon tour going I give my car. අතරමාවට ඉතින් ගොඩක් සතුට හිතෙන්නේ නැතිනේ එහෙම. එයා දැන් එයා තාත්තත් එක්ක ෂෝස් වලට ගියාම තාත්තා මේ වේදිකාවේ ස්ටේජ් එකේ ඔය සින්දුව කියනකොට එයා තව දැනග එයා ඩාන්ස් කරනවා. එයා තාත්තා නටනවා වගේ ඩාන්ස් කරලා ඉතින් අපි බෑක් කරනවා ඒ කාලේ ඉතින් තාත්තා බෑන්ඩ් එක හැටියට. බලනකොට ක්‍රවුඩ් එක අර පැත්තත් බලන්න මොකද්ද බලනකොට අරයා තව දැනග එයා වෙන වැඩක් දෙනවා. මේ අර දැන් අපි ඩිජිටල් යුගයකනේ ජීවත් වෙන්නේ. දැන් අපි සින්දුවක් නිර්මාණය කරනකොට
දැන් විදිහට නම් අපි කෙනෙක් ට්‍රැක් එකක් හදනවා ඊට පස්සේ කවුරු හරි ඔකට වචන ටිකක් දානවා එහෙම ටක් ගාලා ඔක හදලා ගන්න ඕනේ අද වෙනකොට. හැබැයි ඉස්සර එහෙම නෑ පොඩි මේ අර ඩිජිටල් ලෝකයක නෙවෙයි හිටියේ ඇනලොග් ලෝකයක හිටියේ. ඒ ඇනලොග් ලෝකයේ ඇතුලේ මිනිස්සුන්ට අත්දැකීම් කියන දේවල් ඒ වගේම හැකියාවන් මේවා හරි බුහුටි විදිහට පාවිච්චි කරනවා. හරි ලස්සනට පාවිච්චි කරලා තියෙන. ඉතින් තමන්ගේ යාළුවත් එක්ක එකතු වෙලා අනේ ගමන් බිමන් යන ගමන් කතා කරන ගමන් මුහුණ දෙන සිදුවීම් හරි ලස්සනට එම්.එස්. ප්‍රනාන්දු මහත්මයා නිර්මාණ සඳහා භාවිත කරලා තියෙනවා. දැන් වර්තමානයේ ලංකාවේ මේ මැනිකේ කියන වචනය පිළිබඳව සෑහෙන කතා කරනවානේ. දැන් අද වගේම අතීතයේ සාමාන්‍යයෙන් අපි ආදරය කරන කෙනාව ආමන්ත්‍රණය කරන්න භාවිත කරන ආමන්ත්‍රණ වැකියක්නේ මැනිකේ කියන එක. එතකොට ලංකාවේ මේ මැනිකේලා ගැන විවිධ නිර්මාණවල විවිධ විදිහට කතා කරලා තියෙනවා. දැන් සුදු කවිපන්තිය ගත්තත් මේ කවිපන්තියත් එක තැනක ඔය මැනිකේ ගැන සඳහනක් වෙනවා. එන්නද මැනිකේ මම බොරු කී කොල්ලන්ට තලා. ඊට පස්සේ දැන් අපි ඔය මුවන් පැලස්ස වගේ ගුවන්විදුලි නාට්‍ය ගත්තාම මෙතනත් අපිට මැනිකේ ලැබුණ ගැහෙනවා. අපි උඩරටට ගියොත් උඩරටත් අපිට මැනිකේ ලැබුණ ගැහෙනවා. නේද? ඊට පස්සේ දැන් මේ අලුත් පරම්පරාවත් මැනිකේ කියන ආමන්ත්‍රණ වැකිය භාවිත කරලා ගීත නිර්මාණය කරලා තිනවා. දැන් අද වෙනකොට මැනිකේ මගේ හිතේ ගීතය ගැන එහෙම මුළු ලෝකයක් කතා කරන කාලෙක දැන් අතීතය ගත්තාම අපේ මේ එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ ගීත ගණනාවක මේ මැනිකේ මැනිකා කියන වචනය ගොඩක් යෙදිලා තියෙනවා. ඒ හරියට පාවිච්චි කරන ওই වචන. ඒ කියන්නේ යාර ගමට ආදරෙයි. ගම කියන්නේ වෙලට මුහුදට යා නේචර් එකට පුදුම විදිහට ආදරෙ හින්දා ඔය වචන හරි ලස්සනයි යාට. යා සින්දුවක් හැදුවොත් ගමේ නියර දිගේ මැනිකා එනකොට නියර දිගේ රන්වන් එතනත් ඒ සින්දුවෙත් මැනිකා ඉන්නවා. දැන් මට දැන් මතක වෙන තාත්තගේ සින්දු තුනකට දැනට මැනිකා කියන වචනේ ඇතුල් කරලා තියෙනවා. හැබැයි ඊට වඩා තියෙනවා. ඊට වැඩි තියෙනවා. ඊට වැඩි තියෙනවා. හොඳට එම්.එස්. ගීතාවලිය අරගෙන බලන්නකො ඔබට බොහෝ අපූර්ව තැන් හොයා ගන්න පුළුවන්. ඒ නිසා මේ නිර්මාණකරුවා තමන්ගේ මේ අත්දැකීම් එක්ක තමන්ගේ මිත්‍රයෙක් ලැබපු අත්දැකීම් හරි ලස්සනට තමන්ගේ නිර්මාණ කරන කාර්ය සඳහා භාවිත කරලා තියෙනවා. එහෙමනම් මේ මැනිකා ලස්සනයි කියන ගීතය අපි මැනිකා ලස්සන මැනිකානේ. මැනිකා ලස්සන මැනිකා ගැන අපි දැන් ගයන්නයි ලෑස්ති. ලස්සන මැනිකා කන්ද උඩ රට කොමලි මැනිකා ලස්සන මැනිකා කඳු කරේ මනමාලි කඳු කරේ මනමාලි මැනිකා ලස්සන මැනිකා කන්ද උඩ රට කොමලි මැනිකා ලස්සන මැනිකා කඳු කරේ මනමාලි කඳු කරේ මනමාලි සීතලේ ගැහි ගැයි නානවා දැක්කම මැනිකා වත්තෙන් එලාපු පළතුරු කූඩේ දකින්න ආසයි මැනිකා පිරුණු කලේ පැන් උකුලේ තියාගෙන කන්ද නගිනකොට මැනිකා මැනිකක ලස්සන දැක්පු කෙනෙක් නම් මැනික ඔබ කියයි මැනිකා මැනිකා ලස්සන මැනිකා කන්ද උඩ රට කොමලි මැනිකා ලස්සන මැනිකා කඳු කරේ මනමාලි කඳු කරේ මනමාලි ලස්සන පාටම වාගන පිපී තිබෙන මල් මැනිකා ඉමීරි සුමීරි සුවඳ උරාගෙන ආඩම්බර වෙන මැනිකා මදුරස බේරෙන්න කුසුම් නෙලාගෙන උයනෙන් එනකොට මැනිකා සමන ලෝභෙ පිටි පස්සෙන් එළවයි ඔබ සමනලියද මැනිකා මැනිකා ලස්සන මැනිකා කන්ද උඩ රට කොමලි මැනිකා ලස්සන මැනිකා කඳු කරේ මනමාලි කඳු කරේ මනමාලි සේද වලාකුළු ගතේ ඔතන්නම් මැනිකා ළඟට බැස්සොත් කෝකිලයක් වගේ ගීත ගයන්නම් මැනිකා පිංකල බව පෙර මොනවට
අද කියමුද ඔබ දැක ගන්නට මැනිකා නින්දෙන් නොවුනට සිහිනයක් වගේ උඩරට ලස්සන මැනිකා මැනිකා ලස්සන මැනිකා කන්ද උඩරට කොමලි මැනිකා ලස්සන මැනිකා කඳු කරේ මනමාලි කඳු කරේ මනමාලි මැනිකා ලස්සන මැනිකා කන්ද උඩරට කොමලි මැනිකා ලස්සන මැනිකා කඳු කරේ මනමාලි කඳු කරේ මනමාලි ඕනම තාත්තා කෙනෙක් කැමතියි තමන්ගේ දරුවෙක් තමන් ආපු ගමන පහු කරගෙන ඉස්සරහට යනවට. තවත් තාත්තලා කැමතියි තමන් කරපු කාර්යම තමන්ගේ දරුවෙකුත් කරනවා දකින්න. MS කියන්නේත් එහෙම කෙනෙක්ද? ඒ කියන්නේ දැන් තමන් සිද්දු කිව්වා ජනප්‍රිය වුණා රංගපෑවා තමන්ගේ දරුවොත් මේ විදිහට විශේෂයෙන්ම මේ පුතාලා ටික ගීත ගායනා කරනවට කැමැත්තෙන්ද හිටියේ? ඇත්තරම පොඩි කාලේ ඒ කියන්නේ අපිට දැන් තේරෙන කාලේ තාත්තගේ එහෙම වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. මම හිතන්නේ ඒ කාලෙත් එක එක ප්‍රශ්න තිබුණා. මේ සංගීතය විතර නෙමෙයි අනිත් ඒවා ඇතුලේ. මෙයා හිතුවත් දන්නේ ඒගොල්ලෝට සමහර විට ඒගොල්ලෝ විඳින අත්දැකීම් අපිට දෙන්න කැමති නැහැ නේ සමහර තාත්තලා. දෙමව්පියෝ. නමුත් අපිට ඒක නවත්තන්න බෑ අපේ ගේ ඇතුලේ. ඒ කියන්නේ අපිට ගිටාර් තියෙනවා, බොක්ස් ගිටාර් තියෙනවා. අපි කරන වැඩේ තාත්තා ගියාට පස්සේ ගෙදර සංගීත සම්දර්ශන පවත්ත. තාත්තා එනකොට නැහැ වගේ. නමුත් ඒ අතරේ තාත්තගේ මේ සින්දුවක් හරි මේ පටිගත කරන මේ කැසට් ප්ලේයර් එකක් එහෙම දාලා කරනකොට සින්දුවක් හදනකොට දොරට තට්ටු කරනකොට මම තමයි ටක් ගාලා ගිටාර් එක අරන් ඉන්න සරත් කියලා ගහන්න කරන්නේ. එතකොට මට යම්කිසි ප්‍රමාණයකට එයා නොටේෂන් පවල් කියලා දීලා තියෙනවා. ඒත් එයා වැඩිම කැමතුන අපි වෙන වෙන ජොබ්ස් වල ඉඳගෙන සංගීතය කරා නම් කමක් නෑ වගේ. තාත්තත් මොකක් හෝ රැකියාවක හිටියත් තාත්තා මුලින් හිටියා සිටි බීකේ. සිටි බීකේ චෙක කෙනෙක් හැටියට හිටියා. ඊට පස්සේ ඉතින් ඒව අතහැරලා තමයි සංගීතය දිගටම කරන්න ගියේ. ඉතින් කොහොම හරි තාත්තා ඊට පස්සේ දැක්කා ඉතින් අපි වේදිකාවල සංගීත ප්‍රසංගවල සංගීත එයාගේ එයා ගන්න ෂෝස් තියෙනවා අපිට දෙන්න ගත්තා. ඉතින් එයා දැනගත්ත මේකේ මේගොල්ලෝ යනවා තමයි. මේක නවත්තන්න බෑ. ඊට පස්සේ තාත්තා දැක්කා ඉතින් මගේ ගොඩක් හැකියාවන්. එයා අනිවාර්යයෙන්ම දැන් මම මගේ පුතා ගැන යම්කිසි දෙයක් දකිනවා වගේ අනිවාර්යයෙන් මෙයා දැක්කා මෙයා මේ වගේ වැඩක් කරනවා කියලා. කියන්නේ එයා දැක්කා මම ඉස්සර මම ජිප්සීස් එකේ අංකල් ජොන්සන් චරිතය රංගපෑ මම තමයි. ලුණු දෙහි චරිතය රංගපෑ මම තමයි. ඒකට ගිටාර් සෝල් එකක් ගහනවා රේගන්ගේ මූණ දාලා. තාත්තා ඕ දැක්කට පස්සේ දැනගත්තා මූ යයි කොහෙට හරි ගමනක් කියලා. ඒක දැක්කා. ඉතින් ඇත්තටම මම සංගීත නිර්මාණය කරන්න, ගීත ගායනා කරන්න, සින්දු ලියන්න නම් එච්චර මට බෑ. ඉතින් ඒ හැකියාවන් තාත්තගේ දේවල් ගොඩක් මම කරනවා. අනික මම පටිගත කිරීම මේ පැත්ත වැඩියෙන් කරනවා. මම තනියෙන් ඉඳගෙන මියුසික් නිර්මාණය කරමින් අවුට් කරනවා. දැන් එතකොට අපි දැන් සුසිල් අයියා ගත්තත්, ශාන්ත අයියා ගත්තත්, ඔබ ගත්තත් වෙනත් වෘත්තීන් එක්ක සම්බන්ධ වෙලා දින්නේ මේ වෙනකොට. අපේ අතරේ දැන් අපි ශාන්ත අයියයි මමයි සුසිල් අයියයි මේ වෙනකොට non stop එකක් කරා මේ ගිසුමානේ තාත්තගේ සින්දු ඔක්කොම. ඊට ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරා තාත්තගේ තනි සින්දු. ඉදිරියේදී ඒවා එළියට දාන්න මේ කාලේ තමයි ඒව හැදුවේ. ඔව් ඒ වගේම දැන් ඔබ වෙන රැකියාවක නිරත වුණා නෑ කවදාවත් වෙන රැකියාවක් මම කරලත් නෑ. මම දන්නෙත් නෑ. මම සංගීත විතරයි දන්නේ. සුසිල් අයියා සුසිල් අයියා නම් වෙන රැකියාවක් කරලා පිටරටත් හිටියා. ශාන්ත අයියා ශාන්ත අයියා බිස්නස් කරා. කරලා තමයි සංගීතය කරේ. මම උපන් දාසිට මට හැකිය දවසිට සංගීතෙත් එක්ක තමයි මම හිටියේ. හරි ඊළඟට ටිකක් උපන් දාසිට කිව්වේ ඉතින් සංගීතය ඇහුණා උපන් දාසිට. ඒ කියන්නේ දැන් අම්මගේ කුස තුල ඉන්නකොට උලකටත් අපිට සංගීතය ඇහෙනවා. ඔව්. දැන් ගෙදර සංගීතමය පරිසරයක් නේ තියෙන්නේ. ඊළඟට සරත්තයි දැන් මේ කොපිරයිට්ස් කියන කාරණාව මේ දවස්වල සෑහෙන්න කතා කරන සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට MS ප්‍රනාන්දු මහත්මයාගේ ගීතයක් කවුරු හරි තරුණෙක් නැවත ගායනා කරන්න බලද්දි චුට්ටක් දෙපාරක් හිතනවා. දැන් අලුතෙන් කෙනෙක් ඇවිල්ලා දැන් අපි දකිනවා කවර්ස් කරනවා. ගොඩක් කට්ටිය ආසාවට මේ කවර්ස් කරලා සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකට එකතු කරනවා. මේ සම්බන්ධයෙන් දැන් ඔබ මොකද්ද දරන අදහස? මෙහෙමයි. දැන් ඇත්තටම මම මගේ තාත්තා ගායනා කරපු ගීත තියෙනවා වෙන අය නිර්මාණය කරපු ඒවා ලියපු ඒවා කරුණාත්න බෙසියකරම
මේ වෙනකොට අපි ඒවා අපේ වැඩකට ගන්නවා නම් අපි ඒගොල්ලන් අවසර ගන්නවා. දැන් ඒකට අවසර අරගෙන බෑ. දැන් ඒගොල්ලගේ තියෙනවා වෙනම කමිටි එකක් වගේ තියෙනවා. ඒවල තියෙනවා අපිට ඕනනම් ඒක මගේ තාත්තා කියලා තියන්නේ. මගේ තාත්තගේ කටහඬින් කියලා ජනප්‍රිය වුණා. නමුත් මට කියන්න බෑ මේ වෙනකොට. ඒක මං හිතනවා සමහර විට හරිත් වෙන්න පුළුවන්, වැරදිත් වෙන්න පුළුවන්. මොකද ගායකයෙක්ට සින්දුවක් ලියලා දුන්නාට ගායකයාගේ කටහඬින් එළියට දාන එක තමයි රසිකයෝ විඳින්නේ. එතකොට මේ ගීතවල අයිති ගායකයාට නැහැ. ඉතින් මගේ එතන තර්කයක් නැහැ. ඒක නීතියක් හැටියට තියෙනවා නම්. හැබැයි ගායකයාටත් අයිතියක් තිබුණා නම් හොඳයි කියලා හිතනවා. දැන් ඒකට වෙච්චි ගායකයා සිංකරානේ ඔය වේදිකාවල කියලා සල්ලි හම්බ කරනවා. නමුත් ගීත රචකයාට තනුව දාපු කෙනාට ඒක කිසි දෙයක් නැහැ. ඒක දැන් මේ වෙනකොට අනිත් පැත්තට පෙරළුනවා. ඉතින් කොහොම වුණත් මං තාත්තගේ ගීතයක් පිට කෙනෙක් නිර්මාණය කරපු ගීතයක් මම කිව්වොත් මම ගිහලා අවසර ගන්නවා. අරගෙන තමයි මම මේක අවුට් කරන්නේ. දැන් වෙන්නේ කවර් සීන් එකට මං හිතන්නේ ඒකට ඒ කරන වැඩේ හරිම කියලා. මොකද කෙනෙකුට සින්දුව ඕනනම් අපේ ඇහුවනම් කවන්නේ. දැන් ওই රියැලිටි වැඩසටහන් වලට තාත්තයි ගීත කියලා ඒවා ඊට පස්සේ YouTube එකෙත් දානවා. ඒක සල්ලි කාටද යන්නේ? YouTube එකෙන් මිලියන ගණන් ඒව බලනවා. ඒ මුදල් කාටද යන්නේ කියලා අපි දන්නේ නැහැ එතකොට. ඉතින් ඒ හින්දා නීතියක් ආපු එක හොඳයි. අවශ්‍ය නම් මේ සින්දුව කියන අපිට අපෙන් අහන්න ඕනේ. හරි. දැන් හිතපු සරත්තයි දැන් මට ඕන MS මහත්මයාගේ ගීතයක් ගායනා කරන්න. මගේ ආසාවට, මගේ කැමැත්තට. එතකොට දැන් එහෙම මට කරන්න අවශ්‍ය නම් මගේ ආසාවට මොකද්ද මම කරන්න ඕනේ? දැන් මේ වෙන කන්නම් කරේ අපෙන් කිසිම කෙනෙක් ඇහුවේ නැතුව තමයි එහෙම ගීත කරේ. නමුත් ඒ වලට මම ඇක්ෂන්ස් ගත්තා. දැන් අවශ්‍ය මෙහෙමයි. දැන් එහෙම එකක් අවශ්‍ය නම් ඒක අවසරයක් ගන්න ඕනේ නේද? දැන් සාමාන්‍ය මම නම් එහෙමයි. දැන් අපි තාත්තගේ ගීත වෙන අය ලිව්වේ වුණත් මං කිව්වේ මම අවසර ගන්නවා කියලා. ඉතින් අරම කරලා ගීත දානකොට අපිට යම්කිසි අවංකවම දැනෙනව නේද මේ මොකද්ද මේ කරලා තින්නේ කියලා. නිශ්ශබ්ද වෙන්න අයත් ඉන්නවා. මට මේක ඇත්ත නැත්ත තේරෙනවනේ. මොකද අපි තාත්තලා ගීත හැදුවේ කොච්චර මාන්සියලාද. මේවා හිට් වෙන්න අද වගේ නෙමෙයිනේ. උපරිම අඩු පහසුකම් මැද්දේ තමයි ඒගොල්ලෝ ගීත නිර්මාණය කරේ. ඒ වලට වැලියු එකක් තියෙනවා. එක පාටම කෙනෙක් ඇවිල්ලා මේ සින්දුව කියලා ඉවරලා ඒකට views අරගෙන මේ සින්දුව ජනප්‍රිය කරලා ලෝකෙට ගියාම එතන අපේ ගැන හිතලවක් නැහැ එතකොට. ඒක නිසායි කියන්නේ අපි අපිට කතා කරනකොට එතකොට අපිට පුළුවන් ඒගොල්ලොත් එක්ක යම් කිසි දෙයක් කතා කරන්න. එහෙම වුණා නම් ඕක කිසි පැත්තකට ભેදයක් නැතුව යන්න පුළුවන්. ඒක නොකර කරන්න ගත්තම නීත්‍යානුකූලව අපිට ඇක්ෂන් ගන්න වෙනවා. එහෙම කීපයක් අරන් තියෙනවා. දැන් ඔය ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් ඔය මම ඉස්සෙල්ලා කිව්වේ මේ මැනිකම ආයෙ ගෙදරනවා ගීතය මගේ තාත්තා ලියලා තාත්තා ගායනා කළ රංගනය තනු නිර්මාණය කරපු ගීතය අපෙන් අවසරයක් නැතුව චිත්‍රපටයකට දාගෙන තියෙනවා. දැන් අපි ඒක සින්දුව ඔක්කොම දැම්මට පස්සේ තමයි අපෙන් අවසර ගත්තේ. එතකොට අවසර දුන්නේ නෑ ඒක කරමු කියන තැන තමයි හිටියේ. පස්සේ මොනවාද? මම ඒකට නීත්‍යානුකූල වැඩ කරා. මේ වෙනකොට නීතිය ක්‍රියාත්මකයි ඒකට. ඉතින් දැන් ඒගොල්ලන්ට ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද එහි සම්පූර්ණ අයිතිය තියෙන්නේ මගේ තාත්තට. මගේ තාත්තා විසින් නිර්මාණය කරපු දෙයක්. ඒක නිසා එහෙම කරන්න එපා. එහෙම කරොත් වෙන්නේ ඒ ටික පැට ගීත තාත්තා ගීතයක් කියන්න අවශ්‍ය නම් අපිත් එක්ක කතා කරලා අපි ඒක යම්කිසි ඇග්‍රීමන්ට් එකකට එනවා. ඒක සාධාරණව එතකොට වැඩි සිද්ධ වෙනවා. කොයිපක්වත් පැත්තක ප්‍රශ්නයක් නැහැ. මුද්දමය දේපල පනත ඔබට කියව ගන්න පුළුවන් නම් තව වැඩි විස්තර දැනගන්න පුළුවන්. එතකොට කර්තෘ අයිතිය සම්බන්ධයෙන් කොහොමද අපි මේක භාවිත කරන්නේ? මේකේ සාධාරණ භාවිතය මොකක්ද? මේ වගේ දේවල් තියෙනවා. ඉතින් දැන් අන්තර්ජාලයේ උනත් ওই පනත තියෙනවා. චුට්ටක් බලලා කරලා නිර්මාණ කටයුතු කරගත්තා නම් හොඳයි. මොකද ඇත්ත වශයෙන්ම අපිම කියන්න කියලා අපේ නීතියක් නැහැ. නම් දැන් අපිත් ඉන්න තුන්වෙනි පරම්පරාව මාර සෙට් එකක් ඉන්නවා. අපි තාත්තට පොඩි ළමයි එයාගේ මුණුබොරු මිනිබිරියන් ඉන්නවා 17 දෙනෙක්. ඔය 17ම සින්දු කියනවද? 17 සින්දු කියාගෙන එනවා. 1 2 එනවා. ඒවා කියන්නේ මේ අපි කියන විදිහට නෙමෙයි. මේ සින්දු වෙනස් කරලා කියනවා ඒගොල්ලෝ. ඉතින් ඒ හින්දා ඕක ඉදිරියට ගෙනියන්න අපි කිසිම බයක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ මීට වඩා වෙනස් ආකාරයකට මේ ගීත වෙනම ආකාරයකට නිර්මාණය කරලා. හින්දා ඉතින් තාත්තගේ ගීත තව ගොඩාක් ඈතට යයි කාලයක්. ටිකක් වැඩිපුර කතා කරා නේ අපි. ඔව් මේ ටැක්සි කාර්යය සින්දුව පොඩ්ඩක් කියමුද අපි? ටැක්සි කාර්යය
මම ටැක්සිකාරයා මම ඇරලා යන්න හරිම සූරයා කවුද මිත්‍රයා මම නොදන්නේ කොළඹ හාදයා මම කොළඹ හාදයා මම ටැක්සිකාරයා මම ඇරලා යන්න හරිම සූරයා මම කොළඹ හාදයා මම ටැක්සිකාරයා මම නොදන්නේ කවුද මිත්‍රයා. හරි එහෙමනම් අපි දැන් ලෑස්ති වෙන්නේ මේ පොල් ගැන කතා කරන්න. පොල් ගණන් ඉතින් මේ හරිම ලස්සනයි. දැන් මේ පොල් කියන වචනය භාවිත කරලත් ගීතයක් නිර්මාණය කරලා ඒක ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් බලන්නකො මේ තේමාවක් මිනිස්සුන්ට අරගෙන යන්න එම්.එස්. ප්‍රනාන්දු කියන ඒ අපූර්ව ගායනවේදියාගේ තිබිච්ච හැකියාව. කියන්නේ මේ නිර්මාණය බිහි කරන්න පද රචනාව ඔහුමයි නිර්මාණය කරගන්නේ. ඒ පද රචනාවත් මේ පොල් ගැන කියන්නේ වතුවල වැවෙන පොල් ගැන කියන්නේ නේ. ඒ වුණාට ජනප්‍රිය වුණා. ඒක තමයි අපි අර කියන්න නිර්මාණශීලීත්වය. අපි කෙටියෙන් කියන්න පුළුවන් මොන හරි මට. ඔව් කියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. පොල් විතරක් නෙමෙයි. තැඹිලි, කෙසෙල්, තේ, රබුටන්, කජු. ඕක කියනවා මට ගොඩක් වැලක් තියෙනවා කියන්න. ඒකයි මං කිව්වේ ඉඩක් දීලා නැහැ තැනක කොයිවක්වත් අත්තට. මාතෘකාව. එයාට ලැබිලා දිනවා එයා මාර්ගයක් කරලා දින යති. දැන් අපි හැමතිස්සෙම ගීතයක් නිර්මාණය කරන්න අද පාවිච්චි කරන්නේ මොකද්ද? ප්‍රේමය. ප්‍රේමේත් සුන්දර පැත්ත නෙවෙයි විරහව, වේදනාව. හැබැයි දැන් මේ එම්.එස්. කියන්නේ එහෙම මේ හැමදාම මේ දුක වේදනාව ගැන ගයපු ගායකයෙක් නෙවෙයි. ඒකත් බොහොම සුන්දරව. ඇත්ත දැන් දුකින් ඉන්න මිනිස්සෙකුට ගීතයක් අහලා තවත් දුක් වෙන්න අවශ්‍ය නැහැනේ. ඒ ඉන්න මනෝභාවයෙන් විදිලා ටිකක් ඉන්න තත්ත්වේ චුට්ටක් උඩට උස්ස ගන්නනේ අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ සඳහා හරි ලස්සනට ඔහු තමන්ගේ භාෂාව භාවිත කරලා තියෙනවා. අනිත් එක මේ භාෂාව හසිරුවීමත් ඊටාම නිර්මාණශීලී විදිහට ඔහු භාවිත කරලා තියෙනවා. එහෙනම් අපි පොල් ගැන දැන් කියන්නයි ලෑස්ති වෙන්නේ. සරත් ප්‍රනාන්දු සූදානම් ගීතය ගයන්න. පොල් ලංකාවේ වතු වල වැවෙන පොල් පොල් පිට රට පටවන පොල් ඔමේ පොල් ලංකාවේ වතු වල වැවෙන පොල් පිට රට පටවන පොල් පොල් විකුණන මැදියකින් එබොම කලකින් නොවේ ඔබ දැකේ පොල් විකුණන මැදියකින් එබොම කලකින් නොවේ ඔබ දැකේ කුරුම්බා ගෙඩියක් කපාලා දෙන්නකෝ පිපාසෙ හරියට ඇතේ ඔබේ පොල් ලංකාවේ වතු වල වැවෙන පොල් පිට රට පටවන පොල් ඔබෙන් කුරුම්බා ගෙඩියක් බිව්වම ඒකෙ ලොඳේ සූරගෙන කෑවම ඔබෙන් කුරුම්බා ගෙඩියක් බිව්වම ඒකෙ ලොඳේ සූරගෙන කෑවම බඩකට පිරෙනවා මහන්සි නිවෙනවා දන්නවාද නැගියකේ ඔබේ පොල් ලංකාවේ වතු වල වැවෙන පොල් පිට රට පටවන පොල් නැගියක් විකුණන්නේ පොල් තමයි තැඹිලි ගෙඩිය වගේ ලස්සනයි මැගියක් විකුණන්නේ පොල් තමයි
මැල්ලි ගෙඩිය වගේ ලස්සනයි ඇගේ ස්වාමි පුරුෂයා පොඩි සිංහෝ අයියා ගිය තැන ඇගේ පස්සෙමයි පොල් 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 ලංකාවේ වතු වල වැවෙන පොල් 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 පිට රට පටවන පොල් 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 ලංකාවේ වතු වල වැවෙන පොල් 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 පිට රට පටවන පොල් මතක හිටින එක ගීතයක් නිර්මාණය කරගන්නවා කියන එක ලේසි කටයුත්තක් නෙවෙයි. මේ නිර්මාණය කරගන්න එක ගීතය පරම්පරා ගානක් මතක තියාගන්න ගීතයක් බවට පත් කරනවා කියන එකත් හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. හැබැයි එවැනි ගීත සිය ගානක් මිනිස්සුන්ට මතක හිටින විදිහට නිර්මාණය කරලා අදටත් ඒවා වළංගු ගීත බවට පත් කරනවා කියන එක අර කියපු කාරණාවලට වඩා ගොඩක් අමාරු කාරණාවක්. හැබැයි MS කියන්නේ අර හැමදාම පවතින අපි ඒවට කියන ගෝල්ඩන් හිට්. මේ MS ගීතාවලිය ඇවිල්ලා ගෝල්ඩන් හිට්. මේවා ඕනම පරපුරක අය බොහොම ආදරෙන් අහනවා. අදටත් රියැලිටි වේදිකාවල අලුත් ගායන තරු එළියට එද්දි ගායනා කරන්නේ MS ගේ සින්දු. එහෙම ආපු අය ඕන තරම් අපි දැකලා තියෙනවා. ඔවුන් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ තරමටම MS ගේ නිර්මාණ භාවිතය විශිෂ්ටයි. ඇත්තටම තාත්තගේ මේ තියෙන භාෂා ඥානය, තාත්තගේ මේ තියෙන සංගීත ඥානය, ගායන හැකියාව ඔබ දකින්නේ කොහොමද? කියන්නේ මම හිතන තාත්තට මේ නිර්මාණ කරන්නට එන්න කොහොමද මේ අත්දැකීම් ලැබිලා තියෙන්නේ? ඔය එක තමයි මම හිතනවා ඒක මේ ඕක ඇවිල්ලා වෙන භවයක ඉඳලා අරන් එනවා 50ක් විතර මෙහිදී ඉගෙනගත්ත දේවලුත් තියෙනවා එකතු. ඒ දෙක එකතු වෙනවා මම නම් දකින්නේ එහෙමයි. මොකද නැත්තම් එකපාරට ගලාගෙන ඉන්නේ නැහනේ. මෙයාට වචන එන්න මෙහෙමත් එකක් තියෙනවා. අපිට සිතුවිලි තරංග එනවා අපේ සිත් තුළට. අපි මම ගිටාරයක් අරගෙන නිකන් මෙහෙම ගහනකොට මට ටියුන් එකක් එනවා. ටියුන් එකට වචන ටිකක් දැම්මම නම් සින්දුවක් හැදෙනවා. හැබැයි ඒක තාමත් අලංකාරයි. එහෙමයි. දැන් යාගේ ගීත නිර්මාණයේදීත් වෙන්නේ ඒකයි. ඉතින් සංගීතය එයා ගොඩාක් දුරට ඉගෙන ගත්ත යම්කිසි ප්‍රමාණයකට ඉගෙන ගත්තේ ගොඩාක් දුරට මම හිතනවා ඒක තමා තුලින් එන එකක්. ඒ දෙක එකතු වුණාට පස්සේ හොඳ නිර්මාණ බිහි වෙනවා. දැන් නැති වෙන්නේ නැහැනේ බලන්න අදටත් ඒවා තියෙනවනේ පවතිනවනේ. දැන් ගොඩාක් දුරට ඒ කාලේ කරපු ගීත නිර්මාණ මතකින් යන්නේ නැහනේ. ඒ කියන්නේ ඇනලොග්. ඇනලොග් යුගයේ. මම ඒකයි අපි දැන් ඒක තමයි. ඩිජිටලයිස් වෙලා ඉන්නේ. මේකෙදි මතකේ නෙමෙයි අපිට ගොඩාක් පහසුකම දීලා තියෙනවා. තාක්ෂණය ඒක තුලින් අර එදා මේ වගේ ස්ටුඩියෝයක් ඇතුලේ එකතු වෙලා දවස් ගණන් එක සින්දුව වාදනය කරලා නිර්මාණය කරපු ගීතය අද එක්කෙනෙක්වත් ඕනේ නැහැ. එක්කෙනෙක් හිටියාම නිර්මාණය වෙනවා. ගිටාරිස් එන්නේ හෙට, තව එක්කෙනෙක් එන්නේ අනිද්දා, ගායකයා එන්නේ තව දවසක. එකට එකතු වෙලා ඒ සිතුවිලි එකට එකතු වෙලා එළියට එන්නේ. ඒ පවතින්නේ. එදා කරේ ඒකයි. කොහොම හැංගීමෙන් සංගීතය කරලා ලොකු පාසුකම් තිබුණේ නැහැ. ඒක අදටත් පවතිනවා. කියන්නේ පහසුකම් වැඩි වෙන්න තමන්ගේ ඥානය, බුද්ධිය අඩු වෙනවා. එතකොට අපේ මනස දැන් අපි විෂුවල් එකක් දිහා බලන්න. අපි ගීතයේ විෂුවල් එක මවා ගන්න ඕනේ හැම එක්කෙනාම ඕනේ විදියට. නමුත් දැන් මම විෂුවල් එකක් කරොත් මට ඕනේ විෂුවල් එකනේ මම කරන්නේ. ඒක තමයි රචකයෝ බලන්නේ. එතකොට එයාට චිත්ත තරංග මවා ගන්න ක්‍රමයක් එන්නේ. නොය වගේ වෙනස්කම් තියෙනවා. ඉතින් ඕවා ඉතින් අර දියුණුවත් එක්ක වෙන දේවල්. ගීතයක් කියන්නේ ඇත්තටම මගේ කතාවේ ඔයාලට මොන හරි කියන්න තියෙනවා නේද? ඇත්තට ඒක නේද මම අනිවාර්යයෙන් මම මේ කියන්න හැදුවේ ගීතයක් කියලා කියන්නේ හඬ මූලික කරගත්ත නිර්මාණයක් නේ. එතකොට අපිට මේ ඇහෙන දේ මේක පරිකල්පන මාධ්‍යයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මිනිසුන්ගේ සිතුවිලි වලට කතා කරන මාධ්‍යයක්. එතකොට එකම ගීතය එක එක අයට ගෙනත් දෙන්නේ එක එක විදිහේ අත්දැකීම්, එක එක විදිහේ මතක. ඉතින් මට එක ගීතයක් ඇහෙනකොට දැනෙන හැඟීම නෙවෙයි ඔබට එක ගීතයක් ඇහෙනකොට දැනෙන. ඉතින් ඒ නිසා අර රූප රචනාවලට හුරු කරලා අපි අපේ ගොඩක් දේවල් ටෙක්නොලොජි එකට බාර දුන්නාට පස්සේ අපි ටිකක් අර නිර්මාණශීලීත්වය කියන එක
කොටු වෙනවා. අපි බොහොම පොඩි සීමාවක් ඇතුලේ ලොකු වැඩක් කරන්න උත්සාහ කරනවා. හැබැයි අර ඔබ කිව්වා වගේම අතීතයට ගියාම අතීතයේ මිනිස්සුන්ගේ නිර්මාණ භාවිතය තුළ අර ඩිජිටල් කියන ප්ලැට්ෆෝම් එකෙන් එළියට ගිහිල්ලා ඇනලොග් සිස්ටම් එකක් ඇතුලේ හැමෝම එකට එකතු වෙලා මොකද නිර්මාණයක් කියන්නේ ටීම් වර්ක් එකක් විශේෂයෙන්ම ගීතයක් කියන්නේ. ඒකට මේ කණ්ඩායම් ක්‍රියාකාරකම බොහොම අපූර්වට හසු කරගන්න පුළුවන් වෙච්ච ගායන වේදිකෙක් තමයි නිර්මාණකරුවෙක් තමයි එම්.එස්. ප්‍රනාන්දු කියන්නේ. මම එන්නේ ඩුබයි රටේ ඉඳලා. හරිම ජනප්‍රිය ගීතයක්. දැන් මේ ගීතය ඇහෙනකොට වුණත් අද තරුණයෙකුට වුණත් ඒක තමන්ගේ ජීවිතේට ගලප ගන්න පුළුවන්. පුළුවන්. පොඩි කොටසක් ගායනා කරමුද? මම එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි. ලස්සන පොඩි ගෙයක් හදලා ටීවී රේඩියෝ දාලා හම්බ කරපු සල්ලි මා ළඟයි. මගේ අතේ මිටේ සතේ නැතුව ඉල්ල ගන්න කෙනෙක් නැතුව හිතේ අමාරුවෙන් හිටියේ මං. මම එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි. හොඳයි අපි ඊළඟට ගායනා කරන්න තෝරගත්තා මේ අද අපි ඔබට කිව්වා වැඩසටහන ආරම්භයේදී අපි තෝරගන්නේ එම්.එස්. ප්‍රනාන්දු මහත්මයා ලියලා සංගීතවත් කරලා ඔහු විසින්ම ගායනා කරපු ගීත 10ක් කියලා. ඊළඟ ගීතය අපි තෝරගන්නවා මේ හෙලෝ ගර්ල්. ඔව්. බොහොම ලස්සන ගීතයක් සහ ඒකත් ගොඩක් ජනප්‍රිය ගීතයක්. ජනප්‍රිය ගීතයක්. මේකටත් මොන හරි පුද්ගලික අත්දැකීමක් තාත්තා මම හිතනවා මේ කාලේ හෙලෝ ගර්ල් කියන්නේ අර ඔෆිස් වල අර ටෙලිෆෝන් එක දැනටත් ඉන්නවා. එහෙම ඉන්නවා. ඔව් ඉන්නවා. ඒක ඒ කාලේ වෙනම විදියක්. ඉතින් ඒගොල්ලෝ ටිකක් අර ෆැෂන් බාරයි ෆැෂන් එකට බාර කට්ටිය මේ ඒක දැකලා තමයි ඔය නිර්මාණ විහිලා තින්නේ. ඒවා මේ බොරු නෙමෙයි ඇත්තට අත්දැකීම්. ඉන්නේ අත්දැකීමක් නිර්මාණයක් බවට පත් කර ගැනීම ඒ විශේෂ හැකියාව එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාට තිබුණා. දැන් අද කාලේ ඉන්න හෙලෝ ගර්ල්ස්ලත් මේ ගීතය අහලා බලන්න. ඒක එදා ගායනා කළාට අදටත් මේ ගීතය බලංගුයි. නිර්මාණයක් කියලා කියන්නේ අන්න එහෙම දෙයක්. අපි යමු ගීතයට. හලෝ ගර්ල් හලෝ කියනවා නිතරම ටෙලිෆෝන් එකකින් කතා කරනවා කන්තෝරුව ඇතුළට ගිය හැටිය ඇහෙනවා හලෝ ගර්ල් හලෝ කියලා කතා කරනවා හලෝ ගර්ල් හලෝ කියනවා නිතරම ටෙලිෆෝන් එකකින් කතා කරනවා කන්තෝරුව ඇතුළට ගිය හැටිය ඇහෙනවා හලෝ ගර්ල් හලෝ කියලා කතා කරනවා හලෝ කියනවා කතා කරනවා උදේ 8යි ඊට පමණ කොළඹ ගිහිල්ලා තුම්රිය හෝ බස් නැවතුම් පොලකට වීලා පාර බලා හිටියෝතින් ඇස් දෙක ඇරලා සමනලේ යනවාගේ යනවා හලෝ ගර්ල්ලා හලෝ ගර්ල් හලෝ කියනවා නිතරම ටෙලිෆෝන් එකෙන් කතා කරනවා කන්තෝරුව ඇතුළට ගිය හැටිය ඇහෙනවා හලෝ ගර්ල් හලෝ කියලා කතා කරනවා හලෝ කියනවා කතා කරනවා පැයාටත්ම එක විදියට සේවය කරලා දහස් ගණනක් පණිවිඩ එහෙම යවලා හතරමාරට පමණ වැඩ ඉවර වෙලා ගෙදර යනවා දකින්න හැක හලෝ ගර්ල්ලා හලෝ ගර්ල් හලෝ කියනවා නිතරම ටෙලිෆෝන් එකෙන් කතා කරනවා කන්තෝරුව ඇතුළට ගිය හැටි ඇහෙනවා හලෝ ගර්ල් හලෝ කියලා කතා කරනවා හලෝ ගර්ල් හලෝ කියනවා නිතරම ටෙලිෆෝන් එකෙන් කතා කරනවා කන්තෝරුව ඇතුළට ගිය හැටි ඇහෙනවා හලෝ ගර්ල් හලෝ කියලා කතා කරනවා හලෝ කියනවා කතා කරනවා
හලෝ කියනවා කතා කරනවා ශ්‍රී ලංකාරේ අලංකාර හැඩය රසබර කරන්න අද එකතු වුණේ MS පොත් සරත් ප්‍රනාන්දු තාත්තත් එක්ක ගෙවිච්ච අන්තිම දවස් මතකද? ඔව්. කොහොමද මේ මතකය? මෙහෙමයි මම පිළියන්දල තමයි එතකොට මම ජීවත් වෙන්නේ. තාත්තා නැති වෙන්න සුමාන දෙකකට වගේ කලින් පිළියන්දල හරහා වෙන ගමනක් ගිහලා එනකොට මගේ ගෙවල් ගාන අත්තලා මට ගෙදරට ඇවිල්ලා කිව්වා පුතා මේ මෙහෙම වැඩසටහනක් තියෙනවා. ඔයාගේ බෑන්ඩ් එක තමයි ප්ලේ කරන්න ඕනේ. සුගතදාස හොටෙල් එකේ. මම නුවර ගිහිල්ලා තවත් ෂෝ දෙකක් තියෙනවා. ඒ දෙක කරලා උතන්ට එනවා කියලා කිව්වා. මවුන්ට් ලෙවිනියා ලයන්ස් ක්ලබ් එකේ පාටි එකක්. ඒ කියලා මට විස්තර කියලා තාත්තා එදා තමයි මට තාත්තා අවසාන වශයෙන් කතා කරලා දැක්කේ හමු වුණ දවස. සුමාන දෙක තුනක් ගියාට පස්සේ තමයි තාත්තගේ මේ සිද්ධිය සිද්ධ වුණේ. එදා මම ප්ලේ කරගෙන ඉන්නවා. දැන් තාත්තා දුන්නේ වැඩි. තාත්තා නුවර සිං කරලා හැටේවත්ත ටොරින්ටන් හැටේවත්ත සිං කරලා අපේ තැනට එන්න ඕනේ. ලයන්ස් ක්ලබ් එකේ ඒගොල්ලෝ කිව්වා සර තාම තාත්තා නැහැ නේද? කමන්නේ අපි වැඩි වෙලාවක් මේක තියෙන්නේ. ඔයා එනම් සින්දු කීපයක් කියන්න තාත්තයි කියලා මම අපි ප්ලේ කරේ තාත්තගේ සින්දු ටික විතරයි එදා. ඒක අර විශේෂ 아무තු දෙයක් සිද්ධ වුණා එතන. සින්දු 10ක් විතර මම කිව්වා වැඩි ඉවරයි. ගෙදර ආවා. ගෙදර වල ආරංචි වුණා තාත්තා නැතිලා කියලා. කොහොමද ඒ වෙලාවේ පුතෙක් විදිහට දැනෙච්ච සිතුවිල්ල දරාගත්තේ? එකපාරටම මට ඒක කියන්නේ ෂොක් වුණා වගේ මම නැවතිලා හිටියා වගේ දැනුණා මට. මට මේක විශ්වාස කරන්න බෑ. මම එතකොට හිටියේ ගල්කිස්සේ මගේ තව ගෙදරක් තිබුණා. ඒ ගෙදරට. ඒ ගෙදරට ඇවිල්ලා තමයි මම තාත්තලා ගෙදරට පයින් යන දුර. යනකොට මම දැක්ක වත්තේට ගොඩක් මිනිස්සු හරි මේ ඇවිල්ලා ඉන්නවා රෑ. මේක ඇත්තක් තමයි කියලා. ඉතින් එහෙම ගල්ලුණා ඒක. එදා ඒක ඇත්තටම හිතා ගන්න බෑ මේ මොහොත ඒක අමුතු එකක්. 1994 MS තමන්ගේ අන්තිම හුස්ම වාතලයට එකතු කරනවත් එක්ක අප්‍රේල් මාසේ 9 වෙනිදා අලුත් කතාවක් MS පිළිබඳව මේ සිරිලක් දූපතේ ලියවෙන්න පටන් ගන්නවා. MS ඇත්තටම අමරණීයයි. ඒ නිසායි අපි ඔහු අපි අතරින් සමුවරගෙන ගිහිල්ලත් අවුරුදු 20 ගානකට පස්සේ නැවත ඒ මතකය ස්මරණය කරා. තවත් අවුරුදු 100 ගානක් MS මතකය අපි අතරම තියෙනවා. අපි අතරම රැඳෙනවා. ඒ නිසායි MS අමරණීය වෙන්නේ. ඒ තරමටම මිනිස්සුන්ගේ ජීවිතය එක්ක බැඳිච්ච බොහොම අලංකාර නිර්මාණකරණයක නිරත වෙච්ච නිර්මාණකරුවෙක් විදිහට තමයි අපිට MS ප්‍රනාන්දු මහත්මයා හඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් දැන් අද ඔබට කොහොමද මේ ගීලංකාරයේ අත්දැකීම දැනෙන්නේ? තාත්තගේ මතකය දිගේ චුට්ටක් අපි ඇවිදගෙන ගිහිල්ලා ඒ මතකයේ ටිකක් ආපහු අලුත් කරගන්නකොට ඔබට දැනෙන සිතුවිල්ල මොකද්ද? චරණ ටීවී ගීලංකාරය පිළිබඳව. ඇත්තටම හොඳ වැඩසටහනක්. මම ඊට ඉස්සෙල්ලත් මේ වැඩසටහනට සහභාගී වෙලා තියෙනවා. දැන් මේ වැඩසටහනේදී සින්දු අලුත් කරලා එහෙම එකක් නෑ ඇත්තට. මොකද ඒ නමේ හැටියට වැඩේ තියෙන්න ඕනේ. ඉතින් මම මනෝජ්ට කතා කරලා කිව්වා මනෝජ් මේ විදිහට සින්දු මම ඉස්සෙල්ලා පොඩ්ඩක් වෙනස් මචං මේක යන්නේ මේ විදිහට කියලා කිව්වා. පස්සේ ඒක මට තේරුම් ගියා නමේ හැටියට වැඩේ තියෙන්න ඕනේනේ. ඒකයි ඉතින් ඒ වගේම තාත්තගේ පරණ විදිහට මේ මියුසික් ඔක්කොම ලස්සනටම ඒගොල්ලෝ ඉදිරිපත් කරන ගමන් චරණ මියුසික් ටීවී එකකින් මේ වැඩසටහන රසිකයන්ට ඉදිරිපත් කරන ඉතාමත් අලංකාර ලෙස. ඉතින් මම ගොඩාක් සතුටු වෙනවා මට මේ වැඩසටහනට ආරාධනා කිරීම. ඒකම ඔයාලට ස්තුති කරනවා සංගීත කණ්ඩායමට සහ අපිත් එක්ක මේ වැඩ කරන සියලු සහෝදරයන්ට ස්තුතියි. මේ වැඩේ ඉතාමත් ලස්සනට අලංකාරව නිර්මාණය කිරීම. හොඳයි. එහෙමනම් මේ වෙලාවේ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ අපේ ගීලංකාරයේ අලංකාර කරන වාද්‍ය වෘන්දයේ සියලුම දෙනාට බොහොම අපූර්ව වැයුම් එක්කයි මේ රාත්‍රිය ඔබත් එක්ක ගත කළේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ වෙලාවේ අපිව දැස්මානයේ තියාගෙන POTV නාලිකාංක 5 චරණ ටීවී ඔස්සේ ගීලංකාරයේ රසය විඳගත්ත ඔබට බොහොම ස්තුතියි. ඔබ වෙනුවෙන් තමයි අද රාත්‍රියත් අපි වෙන් කළේ ඔබේ රසයට අලුත් යමක් එකතු කරන්න පරණ ගීතයක් ඔබේ හිතමත්තේ යාවත් කාලික කරන්න. ඒ විතරක් නෙමෙයි මේ වෙලාවේ මතක් කරන්න ඕන විශාරද මනෝජ්
පීරිස් ප්‍රමුඛ අපේ වාද්‍ය හිතවතුන් ටික සියලුම දෙනා බොහොම අලංකාරවත් විදිහට සර වියමන එකතු කරපු නිසා තමයි ගීලංකාරය අලංකාර වුණේ. එහෙමනම් ලබන සතියේත් සිකුරාදා රෑ 9ට ඔබ හමුවන බලාපොරොත්තුෙන් අපි සමුගන්නයි ලෑස්ති. ඔබට බොහොම ස්තුතියි තාත්තා ගැන මතකයේ දිගේ ආපහු අතීතයට ඇවිදගෙන යන්න එකතු වුණාට සරත්තයි. එම්නම් ආපහු දවසක අපි මුණ ගැහෙමු කතා කරමු. ඊගෙන්නම් ඔබට සුබ රාත්‍රියක්. සීත සුළං අවට හමන්නේ සුදු වලාකුළයි කන්දේ හැපෙන්නේ නුවර එළිය යන්න විවේකයක් ගන්න ඇඟේ පතේ සුවය දැනෙන්න සීත සුළං අවට හමන්නේ සුදු වලාකුළයි කන්දේ හැපෙන්නේ නුවර එළිය යන්න විවේකයක් ගන්න ඇඟේ පතේ සුවය දැනෙන්න සයිතකලී දීලා මල් පීදුණු ගෝව පැහිලා කඳු මුදුනේ බීට්රූට් වැවිලා සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රටේ සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රටේ සීත සුළං අවට හමන්නේ සුදු වලාකුළයි කන්දේ හැපෙන්නේ එනුවර එළිය යන්න විවේකයක් ගන්න ඇඟේ පතේ සුවය දැනෙන්න හැම කන්දක් සරුසාරව පෙනෙන්නේ තේදලු සුළඟට ලෙල දෙන්නේ කොමල ලඳුන් ඒ තේදලු නෙලන්නේ සරුසාරයි සිරිසාරයි කන්ද උඩ රටේ සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රටේ සීත සුළං අවට හමන්නේ සුදු වලාකුළයි කන්දේ හැපෙන්නේ නුවර එළිය යන්න විවේකයක් ගන්න ඇඟේ පතේ සුවේ දැනෙන්න සුළඟින් මුළු ගත නිවෙන්නේ ගලනාදිය හැලි සම අත පෙනෙන්නේ රසබර පළතුරු මිහිරයි ගෙනෙන්නේ සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රටේ සරුසාරයි සිරිසාරයි කන්ද උඩ රටේ සීත සුළං අවට හමන්නේ සුදු වලාකුළයි කන්දේ හැපෙන්නේ නුවර එළිය යන්න විවේකයක් ගන්න ඇඟේ පතේ සුවය දැනෙන්න සීත සුළං අවට හමන්නේ සුදු වලාකුළයි කන්දේ හැපෙන්නේ නුවර එළිය යන්න විවේකයක් ගන්න ඇඟේ පතේ සුවය දැනෙන්න ඇඟේ පතේ සුවය දැනෙන්න ඇඟේ පතේ සුවය දැනෙන්න